හොඳයි. අයිබෝන් සුබ දැසනක් සිදු දෙනාටම පම්පෝරි ගහන්න ඕනේ නෑනේ. ගලේට බහිමුනේ. හැමදාම පම්පෝරි අහනවනේ. right. ආඛ්‍යාත කලණය. ඔයාලට මම ටියුට් දෙක ලැබෙට සැලැස්සුවා. අනේ පුතේ print out ගන්න පුළුවන් නම් අර ප්‍රශ්න ටියුට් එක හරි රිවිෂන් ටියුට් එක හරි ගන්න පුළුවන් නම් හොඳයි කියන මතය තමයි මට තියෙන්නේ. කවුරු හරි අවල් හරි ගෙන්න ගන්න පුළුවන් නම් හොඳයි ඈ. එතකොට ආඛ්‍යාත කලණය. අපි මේ ආඛ්‍යාත කලණය දැන් අපි විවිධ තර්ක ක්‍රම පාවිච්චි කරනවානේ පුතේ. තර්ක ශාස්ත්‍රයේදී යම්කිසි තර්කයක සප්‍රමාණ නිෂ්ප්‍රමාණතාවය විමසන්න බලන්න අපි විවිධ තර්ක ක්‍රම භාවිතා කරනවා නේ. එතකොට සංවාක්‍ය තර්ක ක්‍රමය, ව්‍යුත්පන්න සත්‍ය චක්‍ර, ඊට පස්සේ සත්‍ය රුක් සටහන් ක්‍රමය, මේ වගේ විවිධ තර්ක පද්ධති පාවිච්චි කරනවා තර්කයක සප්‍රමාණ නිෂ්ප්‍රමාණතාවය විමසන්න. එතකොට පුතේ තර්ක ශාස්ත්‍රයේදී අපි ප්‍රධාන වශයෙන් භාවිතා කරන ප්‍රස්තුත වර්ග දෙකක් තියෙනවා. එක වර්ගයක් තමයි නිරුපාදික ප්‍රස්තුත කියන එක. නිරුපාදික ප්‍රස්තුත. ආයෙත් අපි භාවිතා කරන ප්‍රස්තුත වර්ගයක් තමයි සෝපාදික ප්‍රස්තුත. එහෙමත් නැත්නම් සෝපාදික ප්‍රස්තුත සහ වියෝජක ප්‍රස්තුත. නිරුපාදික ඊළඟට එක ප්‍රස්තුතයක් ගන්නවා නිරුපාදික, අනිත් පැත්ත සෝපාදික සහ වියෝජක. එතකොට පුතේ මේ නිරුපාදික ප්‍රස්තුතයන්ගෙන් සැදුම්ලත් තර්ක තියෙනවා. අපි හරියටම ගත්තොත් සංවාක්‍ය තර්කය. සංවාක්‍ය නිර්මාණය වෙන්නේ නිරුපාදික ප්‍රස්තුතයන්ගෙන්. බොහෝ විට සංවාක්‍ය තර්කය නිරුපාදික ප්‍රස්තුත වලින් හැදෙන්නත් පුළුවන්, සෝපාදික වියෝජක වලින් හැදෙන්නත් පුළුවන්. හැබැයි අපි බහුල වශයෙන් පාවිච්චි කරන්නේ සංවාක්‍ය තර්කය නිරුපාදික ප්‍රස්තුත වලින් හැදෙනවා කියන. මම නිරුපාදික ප්‍රස්තුතයකට උදාහරණයක් දෙන්නම්. A E I O ප්‍රස්තුත වර්ග හතරම අපි අයිති කරගන්නේ නිරුපාදික ප්‍රස්තුත ගණයට. සීලමල් පියකරු වේ, කිසිම මලක් පියකරු නොවේ ආදී වශයෙන් තියෙන සියලුම ප්‍රස්තුත A E I O ප්‍රස්තුත හතරම නිරුපාදික ප්‍රස්තුත හැටියට තමයි අපි සලකන්නේ. හරි. එතකොට මේ නිරුපාදික ප්‍රස්තුත වලින් හැදිච්ච සංවාක්‍ය තර්කයේ සප්‍රමාණ නිෂ්ප්‍රමාණතාවය හොයන්න ඔබ අප ගන්න. ඊළඟට පුතේ මේ සෝපාදික සහ වියෝජක ප්‍රස්තුත වලින් හැදිච්ච තර්ක අපිට තියෙනවා. එතකොට ඒ තර්කවල සප්‍රමාණ නිෂ්ප්‍රමාණතාවය හොයන්න අපි සත්‍ය චක්‍ර ක්‍රමය වගේ එකක් පාවිච්චි කරනවා. සත්‍ය චක්‍ර. ඊළඟට රුක් සටහන්. ආය අපි පාවිච්චි කරනවා ව්‍යුත්පන්න. මෙන්න මේ ප්‍රධාන තර්ක ක්‍රම තුන අපි පාවිච්චි කරනවා වියෝජක සහ සෝපාදික ප්‍රස්තුත වලින් හැදිච්ච තර්කවල සප්‍රමාණතාවය නිෂ්ප්‍රමාණතාවය හොයන්න. හරි. එතකොට මේ නිරුපාදික ප්‍රස්තුත වලින් එහෙම නැත්නම් ප්‍රමාණීකාරකයක් සහිත ප්‍රස්තුත වල සප්‍රමාණතාවය නිෂ්ප්‍රමාණතාවය හොයන්න තර්ක ශාස්ත්‍රය තුල තියෙන්නේ සංවාක්‍ය කියන තර්ක පද්ධතිය පමණයි. තව තියෙනවා. ප්‍රබල වශයෙන් තියෙන සංවාක්‍ය තර්කය පමණයි. එතකොට මේ ආඛ්‍යාත කලණය කියන තර්ක පද්ධතිය ඉදිරිපත් වෙන්නේ නිරුපාදික ප්‍රස්තුත වලින් සැදුම්ලත් තර්කයන්ගේ සප්‍රමාණතාවය නිෂ්ප්‍රමාණතාවය හොයන්න තමයි අපි ආඛ්‍යාත කලණයේ තර්ක පද්ධතිය පාවිච්චි කරන්නේ. එහෙනම් ඔන්න ආඛ්‍යාත කලණයේ තර්ක පද්ධතිය එන්නේ නිරුපාදික ප්‍රස්තුතයන්ගෙන් සැදුම්ලත් තර්කවල සප්‍රමාණතාවය නිෂ්ප්‍රමාණතාවය හොයන්න. පැහැදිලිද වැඩි? ඒතර මෙතන තියෙන්නේ පුතේ ප්‍රමාණීකృత වූ ප්‍රස්තුතයන්ගෙන් සැදුම්ලත් තර්කවල සප්‍රමාණ නිෂ්ප්‍රමාණතාවය හොයන්නයි අපි ආඛ්‍යාත කලණය කියන තර්ක පද්ධතිය පාවිච්චි කරන්නේ.
ප්‍රමාණීකృත වූ ප්‍රස්තුතවල සියලු සමහර වගේ ප්‍රමාණීකෘතයන් සහිත ප්‍රස්තුතවල සප්‍රමාණ නිෂ්මාණතාවය හොයන්න අපි ආඛ්‍යාතකරණය කියන තර්ක පද්ධතිය පාවිච්චි කරනවා. එතකොට මේ සෝපාදික සහ වියෝජක ප්‍රස්තුත වලින් හැදිච්ච තර්ක පද්ධතිය අපි හඳුන්වනවා පුතේ ප්‍රස්තුත කලනයේ හැටියට. අපි මේවා හඳුන්වනවා ප්‍රස්තුත කලනයේ තර්ක ක්‍රමයන් හැටියට. ප්‍රස්තුත කලනයේ තර්ක ක්‍රමයන් හැටියට මේ තර්ක ක්‍රමයන් අපි හඳුන්වනවා මොනවද? ආඛ්‍යාත කලනයේ තර්ක පද්ධතියන් හැටියට. සංවාක්‍ය තර්කය අයිති කරගන්න බෑ මේකට. මොකද සංවාක්‍ය තර්කයේ පුතේ නිරුපාදික සෝපාදික වියෝජක මේ ඕනම ප්‍රස්තුතයකින් හැදෙන්න පුළුවන්. එහෙනම් ඔන්න ආඛ්‍යාත කලනයයි ප්‍රස්තුත කලනයයි. එන පුතේ ප්‍රස්තුත කලනය කියලා කියන්නේ ප්‍රමාණීකෘතයන් රහිත සෝපාදික සහ වියෝජක ප්‍රස්තුතයන්ගෙන් සැදුම්ලත් තර්කවල සප්‍රමාණතාවය නිෂ්ප්‍රමාණතාවය හොයන්න අපි ප්‍රස්තුත කලනය පාවිච්චි කරනවා. ප්‍රමාණීකෘතයන් සහිත ප්‍රස්තුතවල ප්‍රමාණීකෘතයක් සහිත ප්‍රස්තුත වලින් සැදුම්ලත් තර්කවල සප්‍රමාණතාවය නිෂ්ප්‍රමාණතාවය හොයන්න අපි ආඛ්‍යාත කලනය කියන තර්ක පද්ධතිය පාවිච්චි කරනවා. මාස මියුට් කරගනින් අන්මියුට් වෙලා තියෙන්නේ. පැහැදිලිද වැඩි? එහෙනම් ඔන්න ආඛ්‍යාත කලනයේ තර්ක පද්ධතිය. මම ඔබට ටියුට් එක දුන්නා. ඒ නිසා බලගයි ටියුට් එක ඇති. මේ ආඛ්‍යාත කලන තර්ක පද්ධතිය අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕන කාරණාව මොකක්ද? දැන් මේ සෝපාදික වියෝජක ප්‍රස්තුතවල සත්‍ය චක්‍ර රුක්සටහන් සහ ව්‍යුත්පන්න කියන තර්ක පද්ධති වලදී අපි ඉස්සෙල්ලාම ඉගෙන ගත්තේ මොකක්ද? මේ ප්‍රස්තුත වලින් සැදුම්ලත් තර්ක සංකේතකරණය කරන්නේ කොහොමද කියන කාරණාව අපි ඉගෙන ගත යුතුයි. ප්‍රස්තුත වලින් සැදුම්ලත් මේ සංකේතකරණයන් මේ සංවාක්‍ය තර්කයන් මේ තර්කයන් සොහොදින්ම සංකේතකරණය කරන්නේ කොහොමද කියන එක අපි ඉගෙන ගන්න ඕනේ. එහෙනම් ප්‍රස්තුත කලනේ සංකේතකරණයන් ඉගෙන ගත්තා වාගේ ප්‍රස්තුත කලනේ සංකේතකරණය ඉගෙන ගත්තා වාගේ ආඛ්‍යාත කලනේ තර්ක පද්ධතියේ සංකේතකරණයත් අපි දැන සිටිය යුතුයි. එහෙමනම් අපි මේ සඳහා දැනගත යුතු කාරණාවන් මොනවාද? පළවෙනිම දේ තමයි පුතේ දැනගන්න ඕනේ එකින් එක මම පැහැදිලි කරන්නම්. ඔන්න දැනගන්න ඕනේ පළවෙනි දේ මොකක්ද? එක නාම කිව්වහම මොකක්ද අර්ථය එන්නේ පුතේ? නම්. නාම කිව්වහම මොකක්ද අර්ථය එන්නේ? නම්. එතකොට දැන් අපි ගත්තොත් තර්කයක මෙන්න මෙහෙම තියෙනවා කියලා. සියලු මිනිසුන් මැරෙන සුළු වේ. ඇරිස්ටෝටල් මිනිසෙකි. එම නිසා ඇරිස්ටෝටල් මැරෙන සුළු වේ. දැන් මට කියන්න මේක ඇතුලේ තියෙන නම මොකක්ද පුතේ? මොකද්ද මේක ඇතුලේ තියෙන නම? මොකද්ද මේක ඇතුලේ තියෙන නම? ඇරිස්ටෝටල් කියලා කියන්නේ පුතේ මේ තර්කයේ තුල තියෙන නමක්. එහෙනම් කිසියම් තර්කයක ප්‍රමාණීකෘතයන් සහිත AEIO කියන ප්‍රස්තුතයන් තුල නාමයක් සංකේතවත් කරන්න නමක් සංකේතවත් කරන්න අපි පාවිච්චි කරනවා පුතේ ඉංග්‍රීසි භාෂාවේ කැපිටල් ABCDE කියන අක්ෂරයන් පහ. මෙච්චරයි තියෙන්නේ පහයි. නාමයක් සංකේතවත් කරන්න අපි පාවිච්චි කරනවා ABCD ආදී වූ කැපිටල් අක්ෂර. පැහැදිලිද? එහෙනම් ඔන්න තර්කයක තියෙන නමක් සංකේතවත් කරන්න අපි මේක පාවිච්චි කරනවා. ABCD ආදී වූ අක්ෂර. දැන් ඇරිස්ටෝටල් උනත් ප්ලේටෝ උනත් රන්දිය උනත් ඕනම එකක් මේකට ගන්න පුළුවන්. මොනවද ගන්න පුළුවන් උදාහරණ? ඇරිස්ටෝටල් වගේ නම්. ඇරිස්ටෝටල්. හරි. ඊළඟට ගමක් ගන්න පුළුවන්. පේරාදෙනිය. නමක් උනත් ගමක් උනත් රටක් උනත් ශ්‍රී ලංකාව මේ කොයික උනත් නමක්. ඊළඟට මේ හුණා කියන්නේ මම ඉන්නවනේ කියන එක නෙමෙයි ඈ. මේ හුණා කියලා කියන්නේ අර හින්දි භාෂාවෙන් අපි කියන්නේ මම ඉන්නවනේ කියන ඒක නෙමෙයි ඈ. ෆිල්ම් එකක් උත්තරවල මේ හුණා කියන්නේ.
එතකොට මේ හුණා කියලා කියන්නේ මේ මෙතන ඉන්න හුණා. ඒ කියන්නේ මෙතන අර්ථවත් කරන්නේ මොකද්ද පුතේ? ඒ කියන්නේ මම පෙන්නනවා රයිට් මේ හුණා. එතකොට ඒක එකක් නේ. ඒක එකක්. එතකොට ඒක නාමකරණයක් පුතේ. මේ පොත මේවා ඔක්කොම නම්. ඊළඟට අපි ගත්තොත් අර ළමයා මේවා ඔක්කොම නාමකරණයන් වලට ලක් වෙච්ච නාම හැටියට තමයි හඳුන්වන්නේ. පැහැදිලිද? මේවා ඔක්කොම නාමයන්. පැහැදිලිද? එතකොට ඒක නමක් වෙන්න පුළුවන්, නගරයක් වෙන්න පුළුවන්, රටක් වෙන්න පුළුවන්. ඊට පස්සේ පෙන්눔 කරන දෙයක් මේ වුණා. අර පොත, අර ළමයා. ඒ වගේ නාමකරණය කරන නාමෝදිෂ්ඨ කරන දෙයකට තමයි අපි නාම පදයක් නාමයක් කියලා හඳුන්වන්නේ. නාමාක්ෂරයක්. හඳුනගන්න. පැහැදිලිද? එන්නකො පුතේ. හරි. ඔන්න නාමාක්ෂර. එහෙනම් ප්‍රස්තුතයක් තුල තියෙන එහෙම නැත්නම් තර්කයක් තුල තියෙන නාම සංකේතවත් කරන්න අපි නාමාක්ෂර පාවිච්චි කරනවා. ඉංග්‍රීසි භාෂාවේ ABCD E ආදී අක්ෂර තමයි අපි මේ සඳහා භාවිතා කරන්නේ කියන එක මතක තියාගන්න. හරි? right. ඊළඟට සැලකිලිමත් යුතු දේ දැන් අපි දැන් මේකත් ගන්න පුළුවන්. මේකත් ගමු. සඳ මත පාදපු පළමු මිනිසා. මේකත් නාමාක්ෂරයක් උදේ. සඳ මත පා තැබූ පළමු මිනිසා. මේකත් නාමාක්ෂරයක්. දැන් මේ කී දෙනෙක් ගැනද හඳුන්වන්නේ? එක්කෙනෙක් ගැන. ලංකාවේ උසම කන්ද. ඒකත් නාමාක්ෂරයක්. එකක් පිදුරු තලාගු. ඒතර මේ හැම එකක්ම කොටින්ම සංඥානාමත් අපි පදයටදී හඳුනාගත්ත සංඥානාමත් ඒකාන්තර වර්ණ නාමත් එහෙමත් නැත්නම් අසහාය විස්තර නාමත් අපි අයිති කරගන්නේ නාමයක් හැටියට නාමාක්ෂරයක් හැටියට සංඥා නාම වාගේම අසහාය විස්තර නාමත් අපි හඳුනගන්නේ නාමයක් හැටියට. හරි? right ඔවින්ද right. හරි. එහෙනම් ඔන්න නාම සංකේතවත් කරන්න අපි ඕක පාවිච්චි කරනවා. මතක තියාගන්න. නෑ ඔන්න සංකේතවත් කරන්න පාවිච්චි කරන එක දෙයක්. ඊළඟට අපි දැනගන්න ඕන දෙයක් තමයි ABCD ආදී වශයෙන් ඉලක්කම් වුණත් අයිති වෙනවා නාමයන්ට. ඉලක්කනොත් 7 5 2 ආදී වශයෙන් වෙන ඉලක්කනොත් අපි අයිති කරගන්නේ නාමයක් හැටියට. ඉලක්කම් අයිති වෙන්නේත් නාමයක් හැටියට. මතක තියාගන්න. හරි. ඉලක්කම් අයිති වෙන්නේත් නාමාක්ෂරයක් හැටියට. ඊළඟට අපි දැනගන්න ඕන දෙයක් තමයි ආඛ්‍යාත අක්ෂර. මොනවද දැනගන්න ඕනේ? ආඛ්‍යාත අක්ෂර. නැත්නම් ප්‍රෙඩිකේට්ස් කියලා අපි ඒවට කියනවා. ආඛ්‍යාත අක්ෂර. ඔන්න නාම අඳුනගත්තා. ඊළඟට අපි දැනගන්න ඕනේ ආඛ්‍යාත අක්ෂර. දැන් අපි ගත්තොත් මෙන්න මෙහෙම උදාහරණයක්. සියලු මිනිසුන් මැරෙන සුළු වේ. හරි. දැන් මේ ප්‍රස්තුතය තුළ සියලු කියන ප්‍රමාණවාචී පදයේ තියෙනවා, වේ කියන ගුණය තියෙනවා. ඒ වගේම මිනිසුන් කියන වාච්‍ය පදයක්, මැරෙන සුළු කියන වාචක පදයක් මෙතන තියෙනවා. හරි. එතකොට මේ ආඛ්‍යාත අක්ෂර කියලා අපි අඳුනගන්න පුතේ. කිසියම් ප්‍රස්තුතයක් තුළ නියෝජනය කරන වර්ග අක්ෂරයක් සංකේතවත් කරන්න අපි ආඛ්‍යාත අක්ෂර පාවිච්චි කරනවා. වර්ගයක්. දැන් මේ සියලු මිනිසුන් මරණ සුළු වේ කියන ප්‍රස්තුතය තුළ තියෙන වර්ග අක්ෂර මොනවද? වර්ග පද. අපි කුලකවලදී කතා කරනවා වගේ මොකද්ද පුතේ? මෙන්න එකක් තියෙනවා වර්ග අක්ෂරයක් මිනිසුන් වර්ගය. ඔන්න වර්ගයක්.
මිනිසුන් වර්ග. ඊළඟට ආයෙ තියෙනවා පුතේ වර්ගාක්ෂරයක් මොකක්ද? මැරෙන සුළු වර්ගය. මැරෙන සුළු වර්ගය. මිනිසුන් වර්ගය මැරෙන සුළු වර්ගය. හරි. එහෙනම් ඔන්න ඔය කියන වර්ගාක්ෂරයන් සංකේතවත් කරන්න අපි පාවිච්චි කරනවා F සිට F G H I J K L M N O කියන අක්ෂර P වල එන්න ගන්න. P එන්නේ නැහැ. F G H I J K L M N O කියන අක්ෂර අපි මේ ආඛ්‍යාත අක්ෂරයන් සංකේතවත් කිරීම සඳහා පාවිච්චි කරන බව මතක තියාගන්න. ආඛ්‍යාතයන් වර්ගයක්. දැන් එතකොට මේකට එනවා මොනවද? මොන වගේ දෙන්නේ? ශ්‍රී ලාංකිකයන් වර්ගය. ශ්‍රී ලාංකිකයන් වර්ගය. දැන් ශ්‍රී ලාංකික කියලා කියන්නේ ශ්‍රී ලංකාව කියලා කියන්නේ නාමයක්. නමුත් ශ්‍රී ලාංකිකයන් කිව්වහම ඒක අයිති වෙන්නේ ආඛ්‍යාත අක්ෂරයක් ගණයට. අපි දන්නවනේ වර්ගපද හඳුනා ගන්න. වර්ග. මිනිසුන් වර්ගය, මරණ සුළු වර්ගය, පියකරු වර්ගය, ගැහැණු වර්ගය, පිරිමි වර්ගය, ගස් වර්ගය ඊළඟට ඔය වගේ ඕනම වර්ග අක්ෂරයක්. පැහැදිලිනේ? එහෙනම් ඒව සංකේතවත් කරන අපි ආඛ්‍යාත අක්ෂර පාවිච්චි කරනවා F G H I J K L M N O කියන අක්ෂර මේ සඳහා අපි පාවිච්චි කරනවා. එතකොට මේ ආඛ්‍යාත අක්ෂර මතක තියාගන්න ඕන එක ලක්ෂණයක් තමයි විශේෂ ලක්ෂණයක් ආඛ්‍යාත අක්ෂර. ආඛ්‍යාත අක්ෂර තනිව නොපිහිටයි. ආඛ්‍යාත අක්ෂර වලට තනියෙන් ඉන්න බෑ පුතේ. ආඛ්‍යාත අක්ෂර වලට තනියෙන් ඉන්න බෑ. එයාට තනි කන්දෝස්. ආඛ්‍යාත අක්ෂර වලට තනියෙන් ඉන්න බෑ. එයාට තනි කන්දෝස්. ඒ නිසා මේ සෑම ආඛ්‍යාත අක්ෂරයක් එක්කම අපි තියෙන දෙයක් තියෙනවා. ළඟින් තියෙන දෙයක්. දැන් පොඩි කාලේ ඔයාලව ඇදේ පුදි කරලා තියෙනකොට පොඩිම කාලේ අම්මා ඇඳයටින් තියෙනවා ගිරයක්. එහෙම නැත්නම් මන්නා පිහියක්. ඇයි? තනිකන් දෝෂේ මකන්න. ඒ වගේ මේ ආඛ්‍යාත අක්ෂරයක් ළඟින් පුතේ තනිකන් දෝෂෙට යට තනියෙන් ඉන්න බෑ. එයා තව කෙනෙක් මත යැපෙනවා. මේ ආඛ්‍යාත අක්ෂරයක් එක්ක තියන්න ඕන නිසා මේ ආඛ්‍යාත අක්ෂරයක් එක්ක හැම වෙලේම තියෙනවා පුතේ විචල්්‍ය කියලා දෙයක්. මේ ආඛ්‍යාත අක්ෂරයක් එක්ක උන් ආඛ්‍යාත අක්ෂර වර්ගයක් නියෝජනය කරන්න වර්ගයක් සංකේතවත් කරන්න අපි පාවිච්චි කරන්නේ ආඛ්‍යාත අක්ෂර. පැහැදිලි? right. එතන මම කිව්වා මේ ආඛ්‍යාත අක්ෂර වලට තනියෙන් ඉන්න බෑ. එයා සෑම විටම ඉන්නේ පුතේ විචල්්‍යයක් එක්ක. එයා හැම වෙලේම ඉන්නේ විචල්්‍යයක් එක්ක. වර්ධවවට අහගන්න එපා. මේ විචල්්‍ය. right? විචල්්‍යයක් එක්ක තමයි මේ හැම වෙලේම ආඛ්‍යාත අක්ෂරයක් පිහිටන්නේ. මොනවද මේ විචල්්‍ය කියලා කියන්නේ? විචල්්‍ය කියලා කියන්නේ පුතේ මෙන්න මෙහෙම අපි ගත්තොත් දැන් මිනිසුන් කියන වර්ගය තියෙනවනේ. ඔන්න මිනිසුන් වර්ගය. අපි මිනිසුන් වර්ගය හඳුනා ගන්නවා F හැටියට. අපි එහෙමනේ කිව්වේ පුතේ F G H I J K L M N O කියන එක හඳුනාගන්නේ. F කියන එක අපි සංකේතවත් කරනවා මිනිසුන් කියන වර්ගය සංකේතවත් කිරීම සඳහා. එතකොට මේ මිනිසුන් කියන වර්ගයේ ඇතුලේ මිනිස්සු හිටියෙත්නේ පුතේ ඒක වර්ගයක් වෙන්නේ. මිනිස්සු කියන වර්ගයේ ඇතුලේ මිනිස්සු නැත්නම් මේක වර්ගයක් වෙන්නේ නැහැනේ. එහෙනම් මිනිසුන් කියන වර්ගයේ ඇතුලේ මිනිස්සු කියන අය ඉන්න ඕනේ. එහෙමත් නැත්නම් මරණ සුළු කියන වර්ගය ඇතුලේ මරණ සුළු කියන මිනිස්සු ඉන්න ඕනේ. මරණ සුළු අය ඉන්න ඕනේ. එහෙම නැත්නම් මේක ශූන්‍ය වර්ගයක්. ඒක ශූන්‍යයි. එතන කුත් නැහැ. ඒ නිසා පුතේ අපි මෙන්න මේ විචල්්‍ය පාවිච්චි කරනවා. මිනිසුන් කියන වර්ගය තුල මිනිසුන් සිටී කියන එක පෙන්වන්නේ. මිනිසුන් කියන වර්ගය තුල මිනිසුන් සිටී කියන එක පෙන්වන්න අපි මේ මිනිසුන් කියන වර්ගය ඇතුලේ x කියන විචල්්‍ය දානවා. සිම්පල් x කියන විචල්්‍ය දානවා. එතකොට අපි තීරණය කරගන්නවා මිනිසුන් කියන වර්ගය ඇතුලේ මිනිසුන් ඉඳී කියන එක. සිටී කියන එක. ඒ නිසා x අපි තනියෙන් තියන්නේ නැහැ. f අපි තනියෙන් තියන්නේ නැහැ. f එක්ක පුතේ විචල්්‍යයක් අපි පාවිච්චි කරනවා. විචල්්‍ය සංකේතවත් කරන්න අපි
ඉංග්‍රීසි භාෂාවේ තියෙන සිම්පල් ලකුණු සියල්ලම විචල්්‍ය සංකේතවත් කරන්න අපි පාවිච්චි කරනවා. අපි වැඩිපුරම පටන් ගන්න x වලින් x y z a b c d ආදී වූ සියලුම සිම්පල් අක්ෂර ඉංග්‍රීසි භාෂාවේ සියලුම සිම්පල් අක්ෂර විචල්්‍ය සංකේතවත් කරන්න අපි පාවිච්චි කරනවා. පැහැදිලි? මේකේ අර්ථය මොකක්ද? මිනිසුන් කියන වර්ගය තුල x කියලා මිනිහෙක් ඉන්නවා. එමත් නැත්නම් මෙතනදී අපි ගත්තොත් f කියන මිනිසුන් කියන වර්ගය තුල a කියලා මිනිහෙක් ඉන්නවා. එහෙනම් මිනිසුන් කියන වර්ගය තුල මිනිහෙක් ඉන්නවා. එයා තමයි x. පැහැදිලිද? එහෙනම් අපි විචල්්‍ය පාවිච්චි කරන්නේ ඔය සඳහා. මේ විචල්්‍ය අපි පාවිච්චි කරන්න පුතේ වර්ගාක්ෂරයකදී පමණයි. වෙනත් තැනකදී පාවිච්චි කරන අපි ඉස්සරහට සාකච්ඡා කරමු. වර්ගයක් f g h i j k l m n o කියන අක්ෂර අපි පාවිච්චි කරනවා කියලා කියන්නේ වර්ගයක් නියෝජනය කරන්න, වර්ගයක් සංකේතවත් කරන්න. අන්නේ වර්ගයක් සංකේතවත් කරනකොට ඒ වර්ගය තුල සමාජිකයන් ඉන්නවා සිටි කියන එක සංකේතවත් කරන්න අපි මේ විචල්්‍ය කියන එක පාවිච්චි කරනවා. මේ වාක්‍යමය විචල්්‍ය නෙමෙයි ඈ විචල්්‍ය. පැහැදිලිද? එතකොට මේ ආඛ්‍යාත අක්ෂරයකට තනිව ඉන්න බෑ. ඇයි? ඒ සමාජිකයන් ඒ වර්ගය තුල ආඛ්‍යාත අක්ෂරයක් කියලා කියන්නේ වර්ගයක්නේ. ඒ වර්ගය තුල සමාජිකයන් ඉන්නවා කියන එක සංකේතවත් කරන්න අපි මේ විචල්්‍ය ආඛ්‍යාත අක්ෂරයක හැම විටම විචල්්‍යයක් පාවිච්චි කරනවා. ඒ නිසා පුතේ f කියන විචල්්‍ය තනියෙන් ඉන්න බෑ. එයාට පුළුවන් වෙන්නේ x එක්ක ඉන්න. g කියන විචල්්‍යයට තනියෙන් ඉන්න බෑ. එයාට පුළුවන් විචල්්‍යයක් එක්ක ඉන්න. y. පැහැදිලිද වැඩි? ඊළඟට ඒකේ අනිත් පැත්ත. මේ විචල්්‍යයන් සෑම විටම පිහිටන්නේ තැන් දෙකකදී පමණයි. මේ විචල්්‍යයන් පිහිටන්නේ තැන් දෙකකදී. එකක් ආඛ්‍යාත අක්ෂරයකට පරව ආඛ්‍යාතයකට පසුව විචල්්‍යයක් යෙදෙනවා. ඔන්න ආඛ්‍යාත අක්ෂරයක් f වර්ගාක්ෂරයක්. ඒ f කියන වර්ගාක්ෂරයට එහෙම නැත්නම් ආඛ්‍යාත අක්ෂරයකට පස්සේ ඔන්න විචල්්‍යයක් අපි පිටවලා තියෙනවා. x y ආදී වශයෙන්. ඊළඟට මේ විචල්්‍යයන් පිහිටන තව තැනක් තියෙනවා පුතේ ප්‍රමාණ පදයකට පසුව. මෙයාටත් තනියෙන් පිහිටන්න බෑ. මේ කියන විචල්්‍යයටත් පුතේ තනියෙන් ඉන්න බෑ. ඒ අනිවාර්යයෙන්ම වර්ගාක්ෂරයක් එහෙම නැත්නම් ආඛ්‍යාත අක්ෂරයක් එක්ක හෝ ප්‍රමාණ පදයකට පස්සේ තමයි යෙදෙන්නේ. මම ඒක කතා කරන්නම් ඉස්සරහට. එහෙනම් ඔන්න විචල්්‍ය. පැහැදිලිද? ඔන්න අපි එහෙනම් ඉගෙන ගත්තා මොනවද? නාමයන්, ආඛ්‍යාත අක්ෂරයන්, ආඛ්‍යාතයන්, ඊට පස්සේ විචල්්‍ය. ඊළඟට අපි ආයෙ දැනගන්න ඕන දෙයක් තමයි මේවා ඇත්තට සරල කාරණා නෙමෙයි අපිට මේ ඉස්සරහට යනකොට ඔයා මේක පැහැදිලි වෙයි ඈ. කොහොමද මේක කරන්නේ කියන එක. right. ඔන්න ඊළඟට අපි දැනගන්න ඕන දෙයක් තමයි ප්‍රමාණීකාරකයක්. දැන් මම කිව්වා පුතේ මේ ප්‍රස්තුත හැදෙන්නේ මේ තර්ක හැදෙන්නේ ප්‍රමාණීකාරකයන් සහිත ප්‍රස්තුත වලින් හැදෙලා තමයි මේ තර්ක හැදෙන්නේ. දැන් සියලු මිනිසුන් මරණ සුළු වෙයි. දැන් මේ ප්‍රස්තුතය තුල තියෙන ප්‍රමාණීකාරකය මොකක්ද? ප්‍රමාණ පදය සියලු. AEIO ප්‍රස්තුත වල අපිට තියෙන ප්‍රමාණීකාරකයන් දෙකයි. එක්කෝ සියලු එහෙමත් නැත්නම් සමහර. සියලු කියන එකටම කිසිම එන්න පුළුවන්. ඒ දෙකම එකයි. එහෙනම් සියලු සහ කිසිම කියන ප්‍රමාණයන් අපි හඳුන්වන්නේ. සියලු සහ කිසිම කියන මේ ප්‍රමාණීකාරකයන් අපි හඳුන ගන්න අපි පාවිච්චි කරනවා පුතේ. දැන් මේවා සංකේතවත් කරන්න එපා. ප්‍රමාණ පදය නේ. එතකොටනේ ඒක අර්ථාන්විත වෙන්නේ. නේ. එහෙනම් ඔන්න සියලු කිසිම කියන මේ ප්‍රමාණීකාරකයන් සංකේතවත් කරන්න අපි පාවිච්චි කරනවා සර්වවාචී ප්‍රමාණීකృతය. මොකද අපි පාවිච්චි කරන්නේ? සර්වවාචී ප්‍රමාණීකృతය.
එතකොට ඔබ මතක තියාගන්න මෙන්න සංකේතය සර්වවාචී ප්‍රමාණීකృతයට මෙන්න මේක සංයෝජකය වගේ. හැබැයි සංයෝජකය නෙමෙයි. මේක ලියනකොට රූල පුරාම මේක ලියන්න ඕනේ. භාගයක් ලියන්න එපා. ඒතර සංයෝජකය වෙනවා. මේක ලොකුයි සංයෝජකයට වඩා. සර්වවාචී ප්‍රමාණීකృతය. පැහැදිලි? right. ඊළඟට අපි දැනගන්න ඕනේ අනිත් දේ මොකද්ද? ඔන්න සමහර. එහෙනම් ඔය සමහර කියන ප්‍රමාණීකාරකය අපි හඳුන්වන්න පාවිච්චි කරනවා පුතේ අස්තිවාචී ප්‍රමාණීකృతය. මොකද්ද අපි පාවිච්චි කරන්නේ? අස්තිවාචී ප්‍රමාණීකృతය. සමහර කියන එක සංකේතවත් කරන්න. එහෙනම් ඒක හඳුන්වන පුතේ වියෝජකය වාගේ එකක්. හැබැයි ඒකත් අර වගේම රූල පුරාම ලියන්න ඕනේ. පැහැදිලිද? සර්වවාචී ප්‍රමාණීකృతය අස්තිවාචී ප්‍රමාණීකృతය. සියලු කිසිම නම් සර්වවාචී සමහර නම් අස්තිවාචී. එතකොට අපි මේක කෙටියෙන් හඳුනා ගන්නවා පුතේ. අපි මේක කෙටියෙන් හඳුනා ගන්නවා මෙන්න මේ සර්වවාචී ප්‍රමාණීකృతයට අපි කියනවා all කියලා. all. අස්තිවාචී ප්‍රමාණීකృతයට අපි කියනවා some. ඒ නිසා අපි all කියන මෙන්න මේ සර්වවාචී ප්‍රමාණීකృతය අපි කෙටියෙන් හඳුනා ගන්නවා all කියන. අස්තිවාචී ප්‍රමාණීකృతය අපි හඳුනා ගන්නවා some කියන. මේක කෙටියෙන් හඳුන්වන නම. ඉංග්‍රීසියෙන් ඒක අර්ථයක් තියෙනවා කියන එක මතක තියාගන්න. පැහැදිලි? එහෙනම් ඔන්න ප්‍රමාණීකාරකයන් සියලු කිසිම සර්වවාචී ප්‍රමාණීකృతය සමහර නම් අස්තිවාචී ප්‍රමාණීකృతය some. එතකොට මේ කාරණාවෙදි ආඛ්‍යාත අක්ෂරය වාගේම ප්‍රමාණීකృతයකුත් පුතේ තනිවම යෙදෙන්නේ නැත. ප්‍රමාණීකృతයකුත් තනියම යෙදෙන්නේ නැහැ. එයත් අනිවාර්යයෙන්ම පුතේ විචල්‍යයක් එක්ක යෙදෙන්නේ. all x. එහෙම නැත්නම් some y. එහෙමත් නැත්නම් all a. විචල්‍යයක් එක්ක තමයි යෙදෙන්නේ. some z. එහෙම නැත්නම් all b. some b. එහෙනම් පුතේ කවදාවත් ප්‍රමාණීකාරකයක් තනිව යෙදෙන්නේ නැත. ප්‍රමාණීකාරකයක් අනිවාර්යයෙන්ම විචල්‍යයක් එක්කමයි යෙදෙන්නේ. එහෙනම් ඔන්න අපි විචල්‍යයන් යෙදෙන තැන් දෙකක් ගැන කතා කළා. එකක් තමයි ආඛ්‍යාත අක්ෂරයක් එක්ක. ඒ කියන්නේ f කියන ආඛ්‍යාත අක්ෂරයේ එක්ක විචල්‍යයක් යෙදෙනවා x. right? ඊළඟට ප්‍රමාණීකාරකයක් එක්කත් අනිවාර්යයෙන්ම විචල්‍යයක් යෙදෙනවාමයි. ආඛ්‍යාත අක්ෂරයක් එක්ක විචල්‍යයක් යෙදෙනවා. ප්‍රමාණීකාරකයක් එක්ක විචල්‍යයක් යෙදෙනවා. ඔන්න. එච්චරයි යෙදෙන්නේ. නාමාක්ෂරයක් එක්ක කිසිසේත්ම නාමයක් එක්ක කිසිසේත්ම ප්‍රමාණීකාරකයක් යෙදෙන්නේ නැහැ. දැන් නාමාක්ෂර අපි සංකේතවත් කරනවා කියවනේ a කියලා. a b c d e ආදී අක්ෂර. ඒතර ඒ නාමාක්ෂරයක් එක්ක විචල්‍යයක් යෙදෙන්නේ නැහැ පුතේ. එහෙම ax කියලා දාන්නේ නැහැ අපි ඈ. වැරදි. විචල්‍යයක් යෙදෙන්නේ තැන් දෙකකදී පමණයි. ඒ තමයි ආඛ්‍යාත අක්ෂරයකට පසුව එහෙමත් නැත්නම් ප්‍රමාණීකාරකයකට පසුව. වෙන කිසිම තැනකදී විචල්‍ය අපි පාවිච්චි කරන්නේ නැහැ. ආඛ්‍යාතයකොත් ප්‍රමාණීකාරකයකොත් එක්ක විතරයි අපි මේ x කියන කෙනා පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් විචල්‍ය පාවිච්චි කරන්නේ. මතක තියාගන්න. පැහැදිලි? right. ඔන්න එහෙනම් අපි ඉගෙන ගත්තා නාමාක්ෂර, ආඛ්‍යාත අක්ෂර, විචල්‍ය සහ ප්‍රමාණීකාරකයන් all සහ some. හරි. ඊළඟට අපි ඉගෙන ගන්න ඕනේ දේ ආය මොනවද සර් තියෙන්නේ? ආය දිනනවා පුතේ මෙන්න මේ වගේ එකක්. වාක්‍යමය විචල්‍ය. මොනවද වාක්‍යමය විචල්‍ය කියලා අපි කිව්වේ? දැන් විචල්‍ය නෙමෙයි පුතේ මේවා වාක්‍යමය විචල්‍ය. වාක්‍යමය විචල්‍ය. දැන් මේ තර්ක ආඛ්‍යාතකරණයේ තර්ක අපි කියවන්නේ ප්‍රමාණීකාරකයන් සහිත ප්‍රස්තුතයන්ගෙන් හැදෙන්නේ කියලා. ප්‍රමාණීකාරකයන් සහිත ප්‍රස්තුතයන්ගෙන් අපි හැදෙන්නේ කියලා කිව්වනේ. නේ? මේ වාක්‍යමය විචල්‍ය කිව්වේ අපි දැන් ව්‍යුත්පන්න තර්ක ක්‍රමයේදී පාවිච්චි කළේ
අවරගිරින් ඉර පායයි. අවරගිරින් ඉර පායයි. දැන් මේ ප්‍රස්තුතයක් නේ. ප්‍රමාණීකෘතයක් රහිත ප්‍රස්තුතයක් මේක. කොටින්ම අපි කිව්වොත් මේක සරල වාක්‍යයක්. මේක සරල වාක්‍යයක්. එතකොට පුතේ ආඛ්‍යාත කලනේ තර්ක ප්‍රමාණීකෘතයන් සහිත ප්‍රස්තුත වලිනුත් නිර්මාණය වෙනවා. ප්‍රමාණීකෘතයක් රහිත සරල වාක්‍ය වලින්. ඒ කියන්නේ නිරුපාදික වියෝජක සහ සෝපාදික ප්‍රස්තුත වලිනුත් ආඛ්‍යාත කලනේ තර්ක නිර්මාණය වෙන්න පුළුවන්. ආඛ්‍යාත කලනේ සර්ව සම්පූර්ණයෙන්ම ප්‍රමාණීකෘතයන් සහිත ප්‍රස්තුතයන්ගෙන් නිර්මාණය වෙන්නේ නැහැ. සමහර ආඛ්‍යාත කලන තර්ක පද්ධති තියෙනවා, තර්ක තියෙනවා. ඒවා හැදෙන්නේ සෝපාදික සහ වියෝජක ප්‍රස්තුත වලිනුත්. එතකොට අපි අඳුන ගන්න ඕනේ ඒ තර්කය තුළ සරල වාක්‍ය තියෙනවද? ඒ සරල වාක්‍යයන් සංකේතවත් කරන්න තමයි අපි වාක්‍යමය විචල්‍ය පාවිච්චි කරන්නේ. ඒව සංකේතවත් කරන්න අපි පාවිච්චි කළා ව්‍යුත්පන්න තර්ක පද්ධති මොනවද? අන්න P Q R S T U V W X Y Z. ඔන්න ඔය අක්ෂර ටික. මේ අක්ෂර සියල්ලම වාක්‍යමය විචල්‍ය සංකේතවත් කරන්න අපි පාවිච්චි කරනවා. විචල්‍ය නෙමෙයි මේ වාක්‍යමය විචල්‍ය. එක් සරල වාක්‍ය සංකේතවත් කිරීම සඳහා භාවිතා කරන ඒවට තමයි අපි කියන්නේ වාක්‍යමය විචල්‍ය. එක් සරල වාක්‍ය සංකේතවත් කරන්න අපි වාක්‍යමය විචල්‍ය කියන එක පාවිච්චි කරනවා. එක් සරල වාක්‍ය සංකේතවත් කරන්න තමයි අපි වාක්‍යමය විචල්‍ය පාවිච්චි කරන්නේ. පැහැදිලිද? right. ඔන්න එහෙනම් කාරණා කීපයක්ම අපි ඉගෙන ගත්තා. ඊළඟට අපි ව්‍යුත්පන්න තර්ක පද්ධතිය තුළ භාවිතා කරපු තාර්කික නියති පදත් අපි මෙතනදී පාවිච්චි කරනවා පුදු. ව්‍යුත්පන්න තර්ක පද්ධතිය තුළ පාවිච්චි කරපු ඒ වගේම ප්‍රස්තුත කලනේ තර්ක පද්ධතිය තුළ පාවිච්චි කරපු තාර්කික නියති පද. මොනවද අපිට තියෙන තාර්කික නියති පද? සංයෝජක, වියෝජක, ගම්ම්‍ය, උභයගම්ම්‍ය, ප්‍රතිගම්ම්‍ය, නිෂේධන සහ ප්‍රබල වියෝජක. මෙන්න මේ තාර්කික නීති පද 1 2 3 4 5 6 7ම ඔබට පාවිච්චි කරන්න අයිතිය නැහැ. දන්නවා අපි ප්‍රතිගම්ම්‍ය පාවිච්චි කරන්න බෑ කියලා. මෙන්න මේ තාර්කික නීති පදත් අපි මෙතනදී පාවිච්චි කරනවා. මම ඒක ගැන කතා කරන්න යන්නේ නැහැ. සංයෝජක නම් හා කියන නිපාතයත් එක්ක සම්බන්ධ වෙනවා. සංයෝජනය වෙනවා රාමා හා සීතා ගමයයි. දෙකම එකවර සිදු වෙන බව ප්‍රකාශ කරනවා නම් ඒවා සංයෝජක. වියෝජක නම් දෙකෙන් එකක් පවණක් සිදුවන බව ප්‍රකාශ කරනවා නම් අපි ඒවට කියනවා වියෝජක. ගම්ම්‍ය පූර්වාංගයේ මත අපරාංගයේ සිදු වෙනවා නම් අපි ඒවට කියනවා ගම්ම්‍ය. වැසි වැස්සොත් පොළව තෙමේ. දැන් වැසි වසී කියන පූර්ව අංගය සිද්ධ වුණොත් තමයි පොළව තෙමේ කියන අපර අංගය සිද්ධ වෙන්නේ. අංග. ඊළඟට උභයගම්ම්‍ය. නම් හා නම් පමණක් කියන නිපාතයේ යෙදුනොත් අනිවාර්යයෙන්ම මෙතන තාර්කික නිතිපදය උභයගම්ම්‍ය. පූර්ව පාර්ශවය මත අපර පාර්ශවයත් අපර පාර්ශවය මත පූර්ව පාර්ශවය අතර දා පවතින බව ප්‍රකාශ කරන ප්‍රස්තුත සඳහා තමයි අපි උභයගම්ම්‍ය පාවිච්චි කරන්නේ. ප්‍රතිගම්ම්‍ය අපරාංගයේ මත පූර්වාංගයේ සිදු වෙනවා බව ප්‍රකාශ කරනවා නම් අපි ඒකට ප්‍රතිගම්ම්‍ය පාවිච්චි කරනවා. මේක ගැන අපි කතා කරන්න යන්නේ නැහැ. පොළව තෙමෙන්නේ වැසි වැස්සොත්ය. එහෙනම් වැසි වැස්සොත් කියන අපරාංගයේ සිද්ධ වුණොත් තමයි පොළව තෙමේ කියන පූර්වාංගයේ සිද්ධ වෙන්නේ. පොළව තෙමෙන්නේ වැසි වැස්සොත්ය. එහෙනම් වැසි වැස්සොත් තමයි පොළව තෙමෙන්නේ. අපරාංගයේ මත පූර්වාංගයේ රඳා පවතින. ප්‍රතිගම්ම්‍ය. ඊළඟට නිෂේධන අපි දන්නවා නැත යන අර්ථය සංකේතවත් කරන්න තමයි නිෂේධනය කියන එක අපි පාවිච්චි කරන්නේ. ප්‍රබල වියෝජක දෙකෙන් එකක් පමණක් සිදුවන බව ප්‍රකාශ කරන ප්‍රස්තුත වලට අපි කියනවා ප්‍රබල වියෝජක. රාමා හෝ සීතා යන දෙදෙනාගෙන් එක් අයෙක් පමණක් ගමය. එතන පුතේ අපිට ප්‍රබලවම කියනවා නිශ්චිතවම කියනවා දෙදෙනාගෙන් එක්කෙනෙක් විතරයි ගමේ යන්නේ කියන එක. රාමා හෝ සීතා යන දෙදෙනාගෙන් එක් අයෙක් පමණක් ගමේ. එක්කෙනයි ගමේ යන්නේ කියන එක ප්‍රබලවම කියනවා. අන්න ඒවට අපි පාවිච්චි කරනවා ප්‍රබල වියෝජක සංකේතය. පැහැදිලිද? ඔන්න සංකේතකරණය සඳහා දැනගත යුතු ප්‍රබලම කාරණා. හරි? right. එතකොට මම ඔබට මෙන්න මේ ටියුට් එක ඔබ අතට පත් කරලා ඇති. මෙන්න මේක. මෙන්න මේ ටියුට් එක ඔබට අතට පත් කරලා ඇති. මේ ටියුට් එකේ සම්පූර්ණ විස්තරයම තියෙනවා පුතේ. ඔයාලට හඳලා කියවලා බලලා කතා කරන්න පුළුවන්. නාමාක්ෂර මොනවද?
විචල්්‍ය මොනවද ඊළඟට ආඛ්‍යාත අක්ෂර මොනවද රයි එතකොට ප්‍රමාණීකෘතයන් මොනවද ඊට පස්සේ තාර්කික නීති පද මොනවද ඊට පස්සේ වරහන් කියන එකත් අපි පාවිච්චි කරනවා පුතේ වරහන් සරල වාක්‍ය නාමාක්ෂර ආඛ්‍යාත අක්ෂර හරි මෙන්න මේ දේවල් සරල සම්පූර්ණයෙන්ම අපි පාවිච්චි කරනවා ආඛ්‍යාතකරණයේ තර්ක පද්ධතියක් තුලදී දැන් මම එක උදාහරණ දෙකක් ලියන්න හරි අපි යන් සංකේතකරණයට සුනිෂ්පන්න සූත්‍ර කියන එක අපි පොඩ්ඩක් පැත්තකින් තියමු අපි සංකේතකරණයට ගියොත් භාෂාමය ප්‍රකාශන සංකේතකරණය කිරීම දැන් අපිට දුන්නොත් මෙන්න මෙහෙම සංකේතකරණය සියලු මිනිසුන් මැරෙන සුළු වේ ඔන්න දෙනවා ප්‍රස්තුතය සියලු මිනිසුන් මැරෙන සුළු වී දැන් අපි ආඛ්‍යාතකරණයේදී ප්‍රස්තුතකරණයේදී කළා වාගේම ආඛ්‍යාතකරණයේ ප්‍රස්තුතයක් සංකේතකරණය කරනකොට අපි සංක්ෂේපන රටාව ලියා ගන්න ඕනේ. අපි ඒ නිසා ලියනවා ඔන්න සංරටාව. දැන් මේ ප්‍රස්තුතය තුල ප්‍රමාණ පදේවත් ගුණයවත් වචන නෙමෙයිනි පුතේ. ඔය කියන්නේ පද නෙමෙයි. මේ තර්කයේ මේ ප්‍රස්තුතයේ පද බවට පත් වෙන්නේ මොකක්ද? වාචකයක් පමණයි. එහෙනම් ඒ වාචකය පමණයි අපි සංක්ෂේපන රටාවට ගන්න. පැහැදිලිද? right. එහෙනම් ඔන්න ලියනවා මිනිසුන්. මොකක්ද මේක? දැන් ඔය අඳුන ගන්න ඕනේ. මිනිසුන් කියන එක නාමයක්ද? ආඛ්‍යාත අක්ෂරයක්ද? සරල වාක්‍යයක්ද? මේ තුනෙන් එකක් අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ. නාමයක්, ආඛ්‍යාතයක් හෝ සරල වාක්‍යයක්. නාමයක් සංකේතවත් කරන්න අපි පාවිච්චි කළා මොනවද? A B C D ආදී අක්ෂර. හරි. ඊට පස්සේ ආඛ්‍යාතයක් සංකේතවත් කරන්න අපි පාවිච්චි කළා F G H ආදී අක්ෂර. ඊළඟට සරල වාක්‍ය ඒ කියන්නේ වාක්‍යමේ විචල්‍ය අපි සංකේතවත් කරන්න පාවිච්චි කළා P Q R S T වගේ අක්ෂර. එහෙනම් ඔය අඳුන ගන්න ඕනේ මිනිසුන් කියන එක මොකකටද අයිති වෙන්නේ? නාමයක්ද? ආඛ්‍යාතයක්ද? එහෙමත් නැත්නම් විචල්‍යයක් වාක්‍යමය විචල්‍යයක්. මිනිසුන් කියන එක වර්ගයක් පුතේ. එහෙනම් මිනිසුන් කියන එක වර්ගයක් නම් වර්ගය කියන වචනය අර්ථාන්විතව යම් පදයකට භාවිතා කරන්න පුළුවන් නම් ඒක වර්ගාක්ෂරයක්. එහෙමත් නැත්නම් ආඛ්‍යාත අක්ෂරයක්. වර්ගය. මිනිසුන් වර්ගය. ශ්‍රී ලාංකිකයන් වර්ගය. මැරෙන සුළු වර්ගය. පියකරු වර්ගය. ඒව පාවිච්චි කරන්න පුළුවන්. අපි ගත්තොත් මෙන්න මෙහෙම. ශ්‍රී ලංකාව වර්ගය. ඒක ටික අවුල් වගේ නේ. ශ්‍රී ලංකාව වර්ගය. මේ හුණා වර්ගය. රන්දිය වර්ගය. එහෙම නිකන් ඒක නිකන් පාවිච්චි කරන එක නිකන් ඕඩ් වගේ නේද? නිකන් අර අවුල් වගේ නේ. එතනට වර්ගය කියන එක පාවිච්චි කරන එක. ඒතර පුතේ වර්ගය කියන වචනේ අර්ථාන්විතව භාවිතා කරන්න පුළුවන් නම් යම් වචනයකට යම් පදයකට අපි ඒකට කියනවා ආඛ්‍යාත අක්ෂරයක්. පහසුවෙන් අඳුන ගන්න පුළුවන්. වර්ගය කියන වචනය පහසුවෙන් අර්ථාන්විතව භාවිතා කළ හැකි නම් යම් පදයකට ඒක වර්ගාක්ෂරයක්. එහෙම නැත්නම් ආඛ්‍යාත අක්ෂරයක්. පැහැදිලිද? එහෙනම් ඔන්න මිනිසුන් වර්ගය කියන එක දාගත්තා. මිනිසුන් කියන වර්ගය ආඛ්‍යාත අක්ෂර සංකේතවත් කරන්න අපි දාන්නේ F කියන එකෙන්. ඔන්න F G H I J K නේ පාවිච්චි කරන්න පුතේ ආඛ්‍යාත අක්ෂර. එහෙනම් මම කිව්වා පුතේ මේ ආඛ්‍යාත අක්ෂරව තනියෙන් යෙදෙන්නේ නැහැ. මේ ආඛ්‍යාත අක්ෂර තනියෙන් යෙදෙන්නේ නැහැ. එයාට තනිකන් දෝෂ. එයාට තනියෙන් යෙදෙන්නේ නැහැ. එයත් එක්ක අනිවාර්යයෙන්ම මොනවද දාන්න ඕනේ කිව්වා පුතේ? විචල්යක් දාන්න ඕනේ. එහෙනම් ඔන්න දානවා ඒ විචල්‍ය. සංක්ෂේප රටාව ලියනකොටත් අපි මේ ඒ කියන එක අනිවාර්යයෙන්ම දානවා. වාක්‍යාත අක්ෂරයකට පස්සේ ඒ කියලා අපි දානවා. සංක්ෂේප රටාව ලියනකොට. එයාට කිසිම තැනක තනියෙන් දෙන්න බෑ. ඇයි? මිනිසුන් කියන වර්ගය ඇතුලේ මිනිසුන් සිටි කියන එක තමයි ඒ කියන මිනිසා සිටිනවා කියන එක තමයි මේකේ සංකේතවත් කරන්නේ. මිනිසු ඉන්නවා කියන එක. එනිසා ආඛ්‍යාත අක්ෂරයකට පසුව අනිවාර්යයෙන්ම ඒ සිම්පල් ඒ කියන එක දානවා. ඒක නියතයක්, නිත්‍යයක්. හැමතැනකටම ඒ කියන එක දානවා.
ඊළඟට ආය තියෙන වර්ගාක්ෂරයක් පුතේ මැරෙන සුළු. දැන් ඒකත් වර්ගයක්නේ. මැරෙන සුළු වර්ගය. පුළුවන් නේද වර්ගය කියලා දාන්න. වචනේ දාන්න පුළුවන් නේ මැරෙන සුළු වර්ගය කියලා. අන්න. වර්ගය කියන වචනේත් මැරෙන සුළු කියන එකට දාන්න පුළුවන්. F ට පස්සේ තියෙන අක්ෂරය මොකක්ද? G. අන්න. කැපිටල් G. ඔන G දැන්. Gටත් එක්ක අපි දානවා පුතේ තනියම යොදන්න බෑ මෙයාව ආඛ්‍යාත අක්ෂරයක්. එයාටත් අපි දානවා A කියලා. XYZ දාන්නත් පුළුවන්. දෙවෙනි අහනවා දැන් XYZ දාන්න බැරිද? පුළුවන්. මේ A වෙනුවට XYZ විචල්යන් පාවිච්චි කරන ඒවා. දැන් අපි ගොන් සිම්පල් අක්ෂර ඔක්කොම වාක්‍යමය විචල්්‍ය සංකේතවත් කරන්න පාවිච්චි කරනවා කියන්නේ. දැන් දෙවෙනි අහන්නේ X දාන්න බැරිද? පුළුවන්. බැරි කමක් නෑ. හැබැයි අපි නියතයක් විදිහට හැමෝම පොදු එකගතාවයක් විදිහට පිළිගන්නවා මේ X වෙනුවට මේ හැම කෙනාම දාන්න ඕනේ සිම්පල් A කියන එක. දාන්න පුළුවන්. හැබැයි නියතයක් තියෙනවා. ඒ කියන්නේ අපි එකගතාවයක් තියෙනවා තර්ක ශාස්ත්‍රයෙන් තුල. සිම්පල් A තමයි අපි මෙතනට දාන්නේ වාක්‍යමය විචල්යක්. වාක්‍යමය විචල්යක් නෙමෙයි විචල්යක්. පැහැදිලිද? right. එහෙනම් ඔන්න මිනිසුන් වර්ගයේ මරණසුළු වර්ගයේ වාච්‍ය සහ වාචකයේ අපි සංක්ෂේප රටාවට ගෙනාවා. ප්‍රමාණ පදේවත් ගුණේවත් අපි සංක්ෂේප රටාවට ගේන්නේ නැහැ. හරි. ඊළඟට ඔන්න බලන්න සියලු ඔන්න ප්‍රමාණ පදයේ සංකේතවත් කරන්න අපිට ප්‍රමාණීකාරකයන් දෙකක් තියෙන බව මම කිව්වා. මොකද්ද පුතේ ප්‍රමාණීකාරකයන් දෙක? all එකයි sum එකයි. සියලු කියන එක සංකේතවත් කරන්න අපි all පාවිච්චි කරනවා. සමහර කියන එක සංකේතවත් කරන්න අපි sum කියන එක පාවිච්චි කරනවා. හරි. වීඩියෝ එකක් ඔන් කර ගන්නකො ළමයි කවුරු හරි. නෑ? ඒක හොඳයි ඈ. right. එතන මෙතන තියෙන සියලු කියන සර් ඔය ආඛ්‍යාත පද වලට දැන් ඔය මේ විචල්්‍ය යොදති A කියලා දැන් අපි දැම්මනේ මිනිස්සු වර්ගයට A කියලා. ඔව්. එතකොට දැන් මැරෙන සුළු වර්ගයට G A කියලා දැම්ම. එතකොට මේ විචල්්‍ය එකමද දාන්නේ A කියලා. ඒ කියන්නේ A B අපිට එහෙම වෙනස් දෙකට දෙකක් දාන්න බැයිද? පුළුවන්. හැබැයි මම ඒක තමයි කිව්වේ. දැන් ඔයාලට අපි අහන්නේ FA කියලා දාලා GX කියලා දාන්න පුළුවන්ද කියලා නේ අහන්නේ. ඔව් සර්. දැන් සංක්ෂේප රටාව ලියනකොට පුතේ අපි නියතයක් විදිහට තර්ක ශාස්ත්‍රඥයින්ගේ පොදු එකගතාවයක් විදිහට අපි මේකට සිම්පල් A දානවා. ඒක නියතයක්. ඒක නිකන් අර තර්ක ශාස්ත්‍රය තුල භාවිතා කරන පොදු එකගතාවක්. වෙන දෙකක් දාන්න එපා. ඒක ගැළපෙන්නේ වගේ නේ. මේක තියෙන එකම ප්‍රස්තුතය ඇතුළේනේ පුතේ. නේ? ඒතර අපිට කියන්න පුළුවන්. දැන් මේ විචල්යන් x y z A B C මේ වගේ හැම විචල්යන්ම අපි පාවිච්චි කරන්නේ ඕනෑම පදයක් නියෝජනය කරන්න. ඕනම එකක්. ඒ කියන්නේ මෙයා FA එක දානවා නම් එනම් මිනිසුන් කියන වර්ගය ඇතුලේ A කියන මිනිස්සු ඉන්නවා. එහෙනම් A නියෝජනය කරන්නේ මිනිසා කියන එක. ඕනම පදයක් මේ ආඛ්‍යාත අක්ෂරයකට මේ වාක්‍ය මේ විචල්යකට නියෝජනය කරන්න පුළුවන්. හැබැයි නියතයක් විදිහට තර්ක ශාස්ත්‍රයේ පිළිගැනීමක් විදිහට සංක්ෂේපන රටාවලියද්දී පමණක් ආඛ්‍යාත අක්ෂරයක් එක්ක මෙන්න මේ A කියන සිම්පල් A කියන විචල්‍ය පාවිච්චි කරනවා. නියතයක් ඒක. ඔබට ඕන නම් X පාවිච්චි කරන්න පුළුවන් ගැටලුවක් නැහැ. හැබැයි ඒක ඔබ තර්ක ශාස්ත්‍ර රීතීන් තර්ක ශාස්ත්‍ර පිළිගැනීම ඉක්මවා යාම. ඒ නිසා ඒක කරන්න එපා. සිම්පල් A කියන එකම දාන්න. පැහැදිලිනේ? right. එහෙනම් ඔන්න දැන් අපි මේක සංකේතකරණය කරන්න යන්නේ. සියලු මොකද්ද පුතේ ප්‍රමාණීකාරකයේ සියලු තියෙනවා නම් ප්‍රමාණීකාරකයේ සර්වවාචී ප්‍රමාණීකෘතය මෙන්න all දැන්. සියලු. දැන් මම all කතා කරනකොට ප්‍රමාණීකාරකයන් ගැන කතා කරනකොට කතා කළා මේ ප්‍රමාණීකාරකයක් තනිව යෙදෙන්නේ නැහැ. මිනිහටත් අනිකම් දෝෂ. ප්‍රමාණීකාරකයක් තනිව යෙදෙන්නේ නැහැ. මිනිහටත් තියෙනවා තනිකම් දෝෂ. එහෙනම් පුතේ මේ ප්‍රමාණීකාරකයකට පස්සෙත් අපි දානවා විචල්යක් x. ඕනනම් ඔයාලට y කියලා දාන්නත් පුළුවන්. නාමාක්ෂරයක් දාන්න බෑ. දැන් අපි ගමු x කියන එක නැතුව ඔයාලට දානවා all a කියලා. a කියන්නේ නාමාක්ෂරයක් නේ. නාමාක්ෂර දාන්න බෑ. ඔයාලට දාන්න පුළුවන් විචල්්‍ය පමණයි. x
y දාන්නත් පුළුවන් ඔන්න all x all y එහෙම නැත්නම් all z ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන් එහෙම නැත්නම් all simple a ඕනම එකක් පාවිච්චි කරන්න පුළුවන් ඕනම විචල්යක් හරි අපි all x ගමුකෝ දැන් මෙතන කියන්නේ මොකක්ද පුතේ සියලු මිනිසුන් මැරෙනවා එහෙනම් යමෙක් මිනිසෙක් නම් ඔහු මැරෙන සුළු නම් එහෙම අය ඉන්නවා කියන එක එහෙනම් පුතේ මෙතන කියන්නේ මොකක්ද යමෙක් මිනිසෙක් නම් ඔහු මැරෙන සුළු වේ කියන එක දැන් සියලු මිනිසුන් මැරෙන සුළු වේ කියන එකේ තාර්කික අර්ථය මොකක්ද අපි ආඛ්‍යාත කරන්නේදී සංකේතවත් කරන්නේ තාර්කික අර්ථය හොඳට මතක තියාගන්න ආඛ්‍යාත කරන්නේදී සංකේතවත් කරන්නේ තාර්කික අර්ථය සියලු මිනිසුන් මැරෙන සුළු වේ කියන ප්‍රශ්නයෙන් කියවෙන්නේ මොකක්ද පුතේ යමෙක් මිනිසෙක් නම් ඔහු මැරෙන සුළුය මොකද්ද මේ ප්‍රශ්නය තුල කියන්නේ යමෙක් මිනිසෙක් නම් ඔහු මැරෙන සුළුයි එහෙනම් ඔන්න all x දාගත්තා ඔන්න යමෙක් මිනිසෙක් නම් මිනිසෙක් f එක විචල්යක් අනිවාර්යෙන් දාන්න ඕනේ යව තනියෙන් තියන්න බෑ f එහෙනම් යමෙක් මිනිසෙක් නම් ඔන්න නම් ගම්ය ඔහු මැරෙන සුළුයි ජීවත් දානවා පුතේ මෙන්න මෙතනට ජීව තනියෙන් යොදන්නත් බෑ ඒ නිසා අපි දානවා විචල්යක් x හැම එකටම x කියන එක දාන්න වෙනස් කරන්න එපා right එහෙනම් පුතේ ඔන්න fx ගම්ම්‍ය gx මේක අපි වරහන් කරනවා මෙන්න මෙහෙම all x fx ගම්ම්‍ය gx හැටියට සියලු මිනිසුන් මැරෙන සුළු වේ කියන ප්‍රස්තුතය අපි සංකේතවත් කළා පැහැදිලිද මං වයිම දාලා ඊට පස්සේ සංකේතවත් කරන්නම්කෝ එතකොට පුතේ මේ ප්‍රමාණීකාරකයට දාපු විචල්යෙම ඇතුලේ තියෙන ආඛ්‍යාත අක්ෂරයන්ටත් පාවිච්චි කරන්න එහෙනම් ඔන්න fy ගම්ම්‍ය gy fy ගම්ම්‍ය gy ඒකම පාවිච්චි කරන්න දැන් all z දැම්මා ඒත් පුතේ ඉන්නේ fz ගම්ම්‍ය gz fz ගම්ම්‍ය gz මෙතනදිත් එනවා මොකද්ද fa ගම්ම්‍ය ga පැහැදිලිද වැඩේ එහෙනම් ඔන්න සියලු මිනිසුන් මැරෙන සුළු වේ කියන ප්‍රශ්නය අපි සංකේතවත් කළා යමෙක් මිනිසෙක් නම් ඔහු මැරෙන සුළුයි මෙන්න සංකේතකරණය අපි මේක කියවනවා මෙන්න මෙහෙම මේ සර්වවාචී ප්‍රමාණීකృతයට අපි කියන්නේ කෙටි නමක් කියනවා කියලා all කියලා එහෙනම් all x fx ගම්ම්‍ය gx හැටියට අපි මේක කියවනවා කොහොමද කියවන්නේ all x fx ගම්ම්‍ය gx මේක all y fy ගම්ම්‍ය gy ඔන්න ඔහොම තමයි අපි මේක කියවන්නේ පැහැදිලිනේ ගැලුවක් නැහැ right එහෙනම් ඔන්න සියලු මිනිසුන් මරණ සුළු වේ කියන ප්‍රශ්නය අපි සංකේතවත් කළා right හරි ඊළඟට අපි ගමු එහෙනම් පුතේ මේ සියලු මිනිසුන් මරණ සුළු වේ කියන්නේ මොන ප්‍රශ්නයක්ද එකක් මොන ප්‍රශ්නයක්ද සියලු මිනිසුන් මරණ සුළු වේ කියන්නේ එකක් එහෙනම් එකක් සංකේතවත් කරන්න විදිය මෙන්න මෙහෙම ඔන්න එකක් සංකේතවත් කරන්නේ all x fx ගම්ම්‍ය gx හැටියට මතක තියාගන්න ඒකක් සංකේතවත් කරන්න අපි all x fx ගම්ම්‍ය gx හැටියට ඒක නියතයක් ඒකක් නම් all x fx ගම්ම්‍ය gx හරි right ඊළඟට අපි යන් එකකට දැන් ඒකක් හරි අපි ඊළඟට යනවා එකක් සංකේතවත් කරන්නේ කොහොමද කියන එක දැනගන්න හරි ඔන්න එකක් කිසිම මලක් පියකරු නොවේ අර වගේම සංක්ෂේප රටාව අපි ලියා ගන්නවා ඔන්න සංරටාව මල් වර්ගය මේවා ඔක්කොම පුතේ ආඛ්‍යාත වර්ගය කියන වචනේ අර්ථාන්විතව භාවිතා කරන්න පුළුවන් එහෙනම් fa තනියෙන් තියන්නේ නැහැ එකක් එක්ක යොදන්න ඊළඟට පියකරු වර්ගය එයාවත් ඔන්න ආඛ්‍යාත අක්ෂරයක් එහෙනම් එයාව තනියෙන් තියන්නෙත් නැහැ ga right එහෙනම් ඔන්න සංකේතකරණය කරන්න යන්නේ
කිසිම කියන ප්‍රමාණවාචී පදේ මොකක්ද කිසිම එකක් සංකේතවත් කරන්න අපි පාවිච්චි කරන්න පුතේ all. සියලු කිසිම දෙකම සංකේතවත් කරන්න අපි පාවිච්චි කරන්නේ all. එහෙනම් ඔන්න කිසිම all x. හරි. ඊළඟට මලක් නම් f. එහෙනම් මෙතන කියන්නේ මොකක්ද පුතේ? යමක් මලක් වේ නම් එය පියකරු නොවේ. යමක් මලක් නම් එය පියකරු නොවේ. යමක් මලක් නම් මේක පියකරු නැහැ. එහෙනම් යමක් මලක් මෙන්න x f තනියෙන් තියන්න බෑ x එක්ක යොදන්න ඕනේ. එහෙනම් ඔන්න fx මලක් නම් ගම්ම්‍ය එය පියකරු වේ පියකරු නොවේ කියලා කියන්නේ. එහෙනම් පියකරුයි කියන එක g නම් පුතේ. පියකරු නොවේ කිව්වොත් ඒක මොකද කරන්න ඕනේ? නිෂේධන gx. පියකරු කියන එක g පියකරු නොවේ කිව්වහම ඒක අපි ගන්නවා නිෂේධන gx හැටියට. පැහැදිලි? ඔන්න e එකක් සංකේතවත් කරන විදිය. අපි මේක කියවනවා මෙන්න මෙහෙම. all x fx ගම්ම්‍ය නිෂේධන gx. all x fx ගම්ම්‍ය නිෂේධන gx. පැහැදිලිද? හරිද? right. ඔන්න e එකක සංකේත කරන. all x fx ගම්ම්‍ය නිෂේධන gx. වෙනස මෙතන නිෂේධනයක් ආපු එක. a එකයි e එකයි අතර තියෙන වෙනස මෙතන නිෂේධනයක් ආපු එක. හරිනේ? පැහැදිලිනේ? විනාඩියක් ඉන්න ළමයි. හරි. එතකොට දැන් මෙන්න මෙහෙම යෙදුනොත් ඔන්න AEIO පසුත හතර අපි අඳුනගත්තා. ඊළඟට පමණක් කියන එක මැදට යෙදුනොත් මොකද අපි කරන්නේ? මිනිසුන් පමණක් මැරෙන සුළුය. මිනිසුන් පමණක් මැරෙන සුළු වේ. පමණක් කියන එක වාචකයේ මැදට යෙදුනොත් සංග්‍රහතාව අර විදිහටම ලියනවා පුතේ. FA මිනිසුන් GA මැරෙන සුළු. වර්ගය කියන එක දාන්නත් පුළුවන් නොදාන්නත් පුළුවන්. ඒක අවුලක් නැහැ. මිනිසුන් වර්ගයේ මැරෙන සුළු වර්ගය කියලා දාන්නත් පුළුවන් නොදාන්නත් පුළුවන් නේ. හරි. එතකොට මිනිසුන් පමණක් මැරෙන සුළුයි. එහෙනම් මොකද්ද පුතේ මේ පමණක් කියන එක වාචකයේ මැදට යෙදුනොත් මොකද අපි කරනවා කියලා කිව්වේ? වාචකය මාරු කරන්න ඕනේ. එහෙනම් මැරෙන සුළු වෙනවා ඉස්සරහට. දැන් මෙතන කියන්නේ පුතේ ප්‍රමාණවාචී පදයක් නැහැනේ. ප්‍රමාණවාචී පදයක් නැතුව වේ කියන ගුණයෙන් අවසන් වෙනවා නම් අපි ඒක සලකන්නේ මොන ප්‍රස්තුතයක් හැටියටද? ඒ එකක් හැටියට. එහෙනම් ප්‍රමාණවාචී පදය all. පැහැදිලි? එහෙනම් ඔන්න all x. එහෙනම් මැරෙන සුළු කියන එක තමයි ඉස්සෙල්ලාම ගන්න ඕනේ. ඇයි වාචකයේ මාරු වෙනවනේ. එහෙනම් මැරෙන සුළු gx ගම්ම්‍ය ඊට පස්සේ මිනිසුන් fx. වාචකය අපි මාරු කළා. පමණක් කියන එක වාචකයේ මැදට යෙදුනොත් වාචකයේ මාරු කළ යුතුයි. පැහැදිලිද වැඩි? පමණක් කියන එක වාචකයේ මැදට යෙදුනොත් වාචකයේ මාරු වෙන්න ඕනේ. හරි. ඊළඟට දැන් ඔයාලට මේ ටියුට් එකේ දීලා තියෙනවා ඈ. ඔයා print out ඉක්මනට ගන්න කිව්වේ ඒකයි ඒව ඩුක් ගාලා ලියා ගන්න. මේ මිනිසුන් පමණක් මරණ සුළුයි. හරි. ඊළඟට ඔන්න ප්‍රස්තුත ටික මම එකින් එක සංකේතවත් කරගෙන යනවා. සියලු මිනිසුන් මරණ සුළු නොවේ. සියලු මිනිසුන් මැරෙන සුළු නොවේ. දැන් මේක අයිති වෙන්නේ a එකකටද e එකටද i එකකටද o එකටද? මට කියන්න බලන්න. සියලු මිනිසුන් මැරෙන සුළු නොවේ කියන එක අයිති වෙන්නේ මොන ප්‍රස්තුතයක් ගන්නේටද? ප්‍රස්තුතයක් ගන්නේටද? ඈ? මොකටද අයිති වෙන්නේ පුතේ? o. අන්න හරි. එහෙනම් මේක අයිති වෙන්නේ o එකක් විදිහට. සංක්ෂේප රටාව අර විදිහටම ලියා ගන්නවා. සං රටාව
FA මිනිසුන් වර්ගය FA මිනිසුන් වර්ගය GA මැරෙන සුළු වර්ගය. හරි. එහෙනම් මේක පුතේ ඔය එකක් විදිහට අපි ඉස්සෙල්ලා සංකේතවත් කරමු. එහෙනම් ඔන්න ඔය එකක් විදිහට sum x දැන් මෙතන සියලු තිබුණා කියලා all දාන්න නෑ එතනට. අපි ඔය එකක් විදිහට සංකේතවත් කරන්නේ පුතේ සියලු නොවේ කියන්නේ ඕනේ. සියලු නොවේ කියන්නේ ඕ. ඇයි? කියන ඔක්කොම කෙල්ලෝ එහෙම නෑ බං. දැන් ඔය මේ දවස්වල කතාවක් ගිය සතිවල කතාවක් ගිය මාස. TikTok කරන ඔක්කොම කෙල්ලෝ එහෙම නෑ බං. මේකේ අර්ථය මොකද්ද පුතේ? සමහරු එහෙමයි සමහරු එහෙම නෑ කියන්නේ. එහෙනම් සියලු නොවේ කියන අර්ථය සියලු නොවේ කියන අපි අර්ථය ගන්නේ ඕ ප්‍රස්තුතයක් විදිහට. එහෙනම් අපි ඕ එකක් විදිහට සංකේතවත් කරනවා. ඕ තියෙන නිසා පුතේ ඕ ප්‍රස්තුතයක් නිසා සමහර කියන ප්‍රමාණවාචී පදයයි ප්‍රමාණීකාරකයයි අපි මෙතනට පාවිච්චි කරන්නේ. sum x. එහෙනම් sum x fx මිනිසුන් fx සංයෝජකමයි පාවිච්චි කරන්නේ. I නම් O නම් මැදට සංයෝජක. A නම් E නම් මැදට ගම්ම්‍ය. I නම් O නම් මැදට සංයෝජක. මැරෙන සුළු gx. දැන් මෙතන කියන්නේ මැරෙන සුළු නොවේ කියන එක. එහෙනම් නිෂේධන gx. එහෙනම් ඔන්න අපි සියලු නොවේ සියලු මිනිසුන් මැරෙන සුළු නොවේ කියන ප්‍රස්තුතය O එකක් විදිහට සංකේතකරණය කළා. පැහැදිලි? මේක ඒකක් විදිහට සංකේතකරණය කරන්නත් පුළුවන්. ඒකක් විදිහට. ඒ කොහොමද? දැන් මෙතන තියෙන පුතේ සියලු මිනිසුන් මැරෙන සුළු නොවේනේ. එහෙනම් ඔන්න සියලු all x fx මිනිසෙක් නම් මැරෙන සුළු නම් ගම්ම්‍ය gx නොවේ කියන නිසා පුතේ ඔන්න ඉස්සරහින් අපිට පුළුවන් නිෂේධනයක් දාන්න. ලක්මනී අහපු එකට ප්‍රශ්න. මේ ස්ථානයේදී පමණයි අපි සම්පූර්ණ වාක්‍යයටම නිෂේධනයක් දාන්න. එහෙනම් සියලු නොවේ කියන ප්‍රස්තුතය ඕ එකක් විදිහටත් ඒකක් විදිහටත් කියන ආකාර දෙකේදීම සංකේතකරණය කරන්න අපිට හැකියාවක් තියෙනවා. ඒකක් විදිහට සංකේතවත් කරන්නත් පුළුවන්, ඕ එකක් විදිහට සංකේතවත් කරන්නත් පුළුවන්. පැහැදිලිද? එහෙනම් මෙන්න ඕ එකක් විදිහට සංකේතවත් කළා. මේ ඕ එකක් විදිහට සංකේතවත් කරපු අවස්ථාව මෙන්න ඒ එකක් විදිහට සංකේතවත් කරපු අවස්ථාව. පැහැදිලි? හරි. right. ඊළඟට ඔන්න කින් එක මම කරගෙන යනවා ඈ. අපි ගමු මෙන්න මේක. ටියුට් එකේ තියෙන එක ගමු. අපි ගත්තොත් මේක ඇතැම් ගැහැණු සුන්දර වේ. ඇතැම් ගැහැණු සුන්දර වේ. right. සංක්ෂේප රටාව ලියා ගන්නවා. සං රටාව FA ගැහැණු FA ගැහැණු GA සුන්දර. එහෙනම් ඔන්න ඇතැම්. ඇතැම් කියලා කියන්නේ මොකද්ද පුතේ? ප්‍රමාණය. ඒක ඇතැම් කිව්වහම ඔක්කොමද සමහරද? ඇතැම් කිව්වහම ඔක්කොමද සමහරද? ඇතැම්. ඇතැම් කිව්වහම ඔක්කොමද සමහර? සමහර. සමහර. එහෙනම් සමහර නම් මොකද්ද පුතේ? ප්‍රමාණවාචී පදය සම්. සම් නම් සමහර නම් සම්. එහෙනම් ඔන්න සම් x. fx සංයෝජක gx මතක තියාගන්න පොඩි කාරණාවක්. සම් නම් සංයෝජක ඕල් නම් ගම්. සම් නම් සංයෝජක ඕල් නම් ගම්. අපි ඒක සංකේතකරණය කරනකොට විතරයි එන්නේ ඈ. ඒක දීලා තිබුණොත් ඒක වෙනස් වෙනවා. ඒක අවුලක් නෑ. හරි. එහෙනම් ඔන්න ඇතැම් ගැහැණු සුන්දරයි කියන එක සංකේතවත් කරන විදිහ. right. ඊළඟට අපි ටියුට් එකේ වට යන්. නොමැරෙන සුළු එක් මිනිසෙක් සිටි.
නොමැරෙන සුළු එක් මිනිසෙක් සිටි. නොමැරෙන සුළු එක් මිනිසෙක් ඉන්න. සංක්ෂේප රටාව ලියා ගන්න ඔන්න සංරටාව FA මැරෙන සුළු. දැන් මෙතන නොමැරෙන තිබ්බා කියලා ඈ මේ නොමැරෙන කියන එක සංක්ෂේප රටාවට ලියන්නේ නැහැ. ප්‍රතිශේධනාර්ථය අපි මේ ලියන්නේ නැහැ නේ පුතේ සංක්ෂේප රටාවට. නේ? ප්‍රතිශේධනාර්ථය අපි සංක්ෂේප රටාවට ලියන්නේ. ඊළඟට මිනිසුන් GA මිනිසුන්. හරි. එහෙනම් මැරෙන සුළු එක් මිනිසෙක් ඉන්නවා. දැන් මේ කියන්නේ ඔක්කොම මිනිස්සු මැරෙනවා කියන එකද පුතේ? නෑ එකෙක් ඉන්නවා. එක්කෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් ඉන්නවා කියලා කියන්නේ එතන අර්ථය මොකක්ද? සමහර කියන එක. එක්කෙනෙක් ඉන්නවනම් ඒකේ අර්ථය මොකක්ද? සමහර කියන එක. එහෙනම් ඔන්න all x නෙමෙයි මෙතනට දාන්නේ some x. some x. එක් මිනිහෙක් ඉන්නවා කියලා කියන්නේ ඔක්කොම නෙමෙයි එක්කෙනෙක්. එහෙනම් එක්කෙනෙක් ඉන්නවා නම් ඒකයි තියෙන්නේ සමහර කියන අර්ථය. හරි? some x. නොමැරෙන සුළු මැරෙන සුළු FA නම් නොමැරෙන සුළු කිව්වොත් පුතේ ඒක නිෂේධන fx. ඒක නිෂේධන fx. ඔන්න. සම් නම් මතර දාන්න කිව්වා මොකක්ද? සංයෝජක මිනිසෙක් gx. එහෙනම් ඔන්න මේක සංකේතවත් වන විදිහ sum x නිෂේධන fx සංයෝජක gx. sum x නිෂේධන fx සංයෝජක gx. පැහැදිලි? හරිනේ? right. ඊළඟ එකට යන්න. නොමැරෙන සුළු කිසිවෙකු මිනිසෙකු නොවේ. මේක සංකේතවත් කරන්න බලන්න. නොමැරෙන සුළු කිසිවෙකු මිනිසෙකු නොවේ. බලන්න මේක සංකේතකරණය කරන්න. හරි බලමු. නොමැරෙන සුළු කිසිවෙකු මිනිසෙකු නොවේ. කිසිවෙක්. කිසිවෙක් කිව්වහම ඒක මොකද්ද පුතේ? ප්‍රමාණවාචී පදය. all x. සියලු කිව්වත් කිසිම කිව්වත් ඒක all. එහෙනම් මැරෙන සුළු FA නම් නොමැරෙන සුළු නිෂේධන fx. ගම්‍ය all නම් ගම්‍ය කිව්වනේ පුතේ. එහෙනම් ඔන්න all නම් ගම්‍ය. මිනිසෙක් නොවේ මිනිසුන් නම් g. මිනිසෙක් නොවේ නම් නිෂේධන gx. on. බලන්න හරියයි. බලන්න හරියයි. අත උස්සපල්ලාන් එහෙම. මේක වැඩේ ඉන්න පුතේ ගාන දුන්නාම ඒක හදන්න. ඉතින් ඒක ඔයාලට පුළුවන් කියලා නිකන් ඉන්න එපා. ඈ? හරි. ඊළඟට මිනිසුන් නම් හා නම් පමණක් මැරෙන සුළුය. මිනිසුන් නම් හා නම් පමණක් මැරෙන සුළුය. බලන්න. නම් හා නම් පමණක් ඔන්න මැදට ඉදලා තියෙන්නේ.
right දැන් ඔයා මොකද කරේ බුක් ගාලා ඈ දැම්ම උබේ ගම්මේ මැද්දේ වැරදි කොහොමද මේක කරන්නේ හා ඔන්න පුතේ දැන් මිනිසුන් නම් හා නම් පමණක් මරණ සුළුයි කියන ප්‍රස්තුතය ඇතුලේ මොකද තියෙන්නේ ඈ ගම්මේකුත් ප්‍රතිගම්මේකුත් අපි කුලකවලදී මොකද කළේ නම් හා නම් පමණක් තිබුණොත් කුලකවලදී මොකද කළේ අන්න ඒ ගම්‍යත් ප්‍රතිගම්‍යත් කියන ප්‍රස්තුත දෙක වෙන වෙනම සංකේතකරණය කරලා සංයෝජකයෙන් එකතු කළා. ඒකම තමයි මෙතනත් වෙන්නේ. එහෙනම් පුතේ මෙතන තියෙන ප්‍රස්තුත දෙක මොකක්ද? මිනිසුන් මැරෙන සුළුය කියන එක. ඊළඟට මිනිසුන් පමණක් මැරෙන සුළුය කියන එක. මිනිසුන් මැරෙන සුළුය කියන එකත් මිනිසුන් පමණක් මැරෙන සුළුය කියන ප්‍රස්තුත දෙකක් තමයි මෙතන තේන ඔන්න පළවෙනි ප්‍රස්තුතේ මම සංකේතකරණය කරනවා. මිනිසුන් මැරෙන සුළුය. එහෙනම් මිනිසුන් මැරෙන සුළුය කිව්වහම all x fx ගම්ම්‍ය gx. right. ඔන්න පළවෙනි එක සංකේතකරණය කරා. මිනිසුන් f මැරෙන සුළු මේකේ මාරු වෙන්න ඕනේ. මගේ සංක්ෂේප රටාව වැරදි. මිනිසුන් f කලින් තිබ්බ එකම තිබුණේ මැරෙන සුළු g. හරි. එහෙනම් ඔන්න පළවෙනි එක සංකේතවත් කළා all x fx ගම්ම gx. දෙවෙනි එක සංකේතවත් කරනවා පුතේ මිනිසුන් පමණක් මැරෙන සුළු. ඒකන පමණක් කියන එක වාච්‍ය වාචකේ මැදට ඇවිල්ලා මොකද කරන්නේ? වාච්‍ය වාචකේ මාරු කරනවා. all x gx ගම්ම්‍ය fx. එන්න එහෙනම් දෙවෙනි ප්‍රස්තුතයත් මම සංකේතකරණය කළා. දැන් මම මොකද කරන්නේ පළවෙනි සහ දෙවෙනි කියන ප්‍රස්තුත දෙකේ සංකේතකරණය සංයෝජක සංකේතය මගින් එකට එකතු කරනවා. ඔන්න ඔබේ ගම්මයක් ආවොත් ආඛ්‍යාතකරණයේදී සංකේතකරණය කරන විදිහ. ඔබේ ගම්මයක් ආවොත් පුතේ ගම්මයක් ප්‍රතිගම්මයක් කියන ප්‍රස්තුත දෙක වෙන වෙනම අරගෙන සංකේතකරණය කරලා සංයෝජකයෙන් එකතු කරන්න. ආදරිද? නෑ නෑ උබේ ගම්ම දාන්නේ. උබේ ගම්ම නෑ. කුලකවලදී අපි කළේ පුතේ ප්‍රස්තුත දෙක වෙනම වෙනම ලියලා එකතු කරන එකට සංයෝජකේ. උබේ ගම්ම දාන්න බෑ. සංයෝජකයෙන් වෙන වෙනම ප්‍රස්තුත දෙක ලියලා සංයෝජකයෙන් එකතු කරන එක තමයි කරන්නේ. පැහැදිලි? right ඊළඟට සමහර මිනිස්සු මැරෙන සුළුවේ යන්න අසත්‍යකි. කරන්න බලන්න. සමහර මිනිස්සු මැරෙන සුළුවේ යන්න අසත්‍යකි. සමහර මිනිස්සු මැරෙන සුළුවේ යන්න අසත්‍යකි. ඒ
right දැන් මොකද වෙන්නේ සමහර මිනිසුන් මැරෙන සුළුයි යන්න අසත්‍යකි සමහර මිනිසුන් මැරෙන සුළුයි යන්න අසත්‍යයි එහෙනම් සමහර කිව්වහම some x මිනිසුන් fx සංයෝජක මැරෙන සුළු gx යන්න අසත්‍යයක් මේ ප්‍රකාශනයේම අසත්‍යයි එනම් පුතේ පිටින් නිෂේධනයක් දාන්න දැන් මොකද කරන්නේ පිටින් නිෂේධනයක් දාන්න ඕනම එකකට එහෙමයි කිසිම මිනිසෙක් මැරෙන සුළු යන්න අසත්‍යකි ඒත් පිටින් නිෂේධනයක් අසත්‍යක යන්න අසත්‍යක කියලා තිබුණොත් පුතේ අනිවාර්යයෙන්ම පිටින් නිෂේධනයක් මෙන්න මේ එළියෙන් නිෂේධනය දාන්න හරි ඊළඟට කිසිම මිනිසෙක් මැරෙන සුළු යන්න අසත්‍යකි ඒත් පිටින් නිෂේධන සමහර මිනිසුන් මැරෙන සුළු නොවේ යන්න අසත්‍යකි ඒත් පිටින් නිෂේධන හරි එහෙනම් මෙන්න මේක කරන්න බලන්න සියලු මිනිසුන් මැරෙන සුළු නොවේ යන්න අසත්‍යකි මේක කරන්න බලන්න හරි සියලු මිනිසුන් මැරෙන සුළු නොවේ යන්න අසත්‍යකි බා සංකේතකරණය කරා හරි මෙන්න මම මේක ඒකක් විදිහට සංකේතකරණය කරනවා all x fx ගම්ම්‍ය gx මං කිව්වා මොකද කරන්න ඕනේ පිටින් නිෂේධන සියලු මිනිසුන් මරණ සුළු නොවේ කියන එක ඔන්න සංකේතකරණය කළා නිෂේධන all x fx ගම්ම්‍ය gx යන්න අසත්‍යයක් පුතේ ඉස්සරහින් ආයෙත් නැවත නිෂේධනයක් එන්න right ඔන්න ඒ එකක් විදිහට මම මේක සංකේතකරණය කරපු ආකාරය ඔය එකක් විදිහට පුළුවන් නේ කොහොමද sum x fx සංයෝජක නිෂේධන gx ඔන්න සියලු මිනිසුන් මරණ සුළු නොවේ කියන එක සංකේතවත් කරා යන්න අසත්‍යකි පිටින් නිෂේධන මේ ආකාර දෙකම ඔය සඳහා නිවැරදි පැහැදිලිද right ඊළඟට බලන්න මේක සංකේතකරණය කරන්න බලන්න සියලු දෙනා මිනිස්සු නම් සියලු දෙනා මැරෙන සුළුය සියලු දෙනා මිනිස්සු නම් සියලු දෙනා මැරෙන සුළුය සියලු දෙනා මිනිස්සු නම් සියලු දෙනා මැරෙන සුළුයි. ඔන්න පුතේ සංකේතකරණය කරනවා මම මෙන්න මෙහෙම බලන්න. සියලු දෙනා මිනිස්සු මෙතන ප්‍රශ්න දෙකක් තියෙන්නේ නම් කියන නිපාතයෙන් සම්බන්ධ වන සියලු දෙනා මැරෙන සුළුයි. ප්‍රශ්න දෙකක්. එහෙනම් පුතේ සියලු දෙනා මිනිසුන් එහෙනම් සියලු all x මිනිසුන් fx ඔන්න සියලු දෙනා මිනිස්සු නම් අන්න ගම්ම්‍ය නම් ගම්ම්‍ය අඩේ sorry සියලු දෙනා මිනිස්සු ඔන්න ගම්ම්‍ය සියලු දෙනා මිනිස්සු all x fx නම් ගම්ම්‍ය සියලු දෙනා මැරෙන සුළුයි සියලු දෙනා කිව්වහම all x සියලු දෙනා කිව්වහම all x මැරෙන සුළුයි gx ඔන්න සංකේතකරණය all x fx ගම්ම්‍ය all x gx all x fx ගම්ම්‍ය all x gx පැහැදිලිද right ඊළඟට වැඩි ලියාගනින්න හැමෝම මිනිස්සුන් නම් කිසිවෙකු මරණ සුළු නොවේ ආයෙ කරන්න බලන්න හැමෝම මිනිසුන් නම් කිසිවෙකු මරණ සුළු නොවේ මේක පුළුවන් හැමෝම මිනිසුන් නම් කිසිවෙකු මැරෙන සුළු නොවේ කරන්න බලන්න
හරි කොහොමද වෙන්නේ? හැමෝම මිනිසුන්. හැමෝම මිනිසුන් කිව්වහම පුතේ කොහොමද වෙන්නේ? හැමෝම මිනිසුන් කිව්වහම all x fx හැමෝම මිනිසුන්. all x fx. නම් ගම්‍ය කිසිවෙකු මැරෙන සුළු නොවේ. එහෙනම් කිසිවෙකු මැරෙන සුළු නොවේ පුතේ. කිසිවෙක් නම් all x මැරෙන සුළු නොවේ කිව්වහම මැරෙන සුළු කියන එක g, මැරෙන සුළු නොවේ කියන එක නිෂේධන gx. all x fx ගම්‍ය all x නිෂේධන fx. බලන්න හරියයි කාගේද හරි? අතස ඩුග්ගල සමහරු නම් ඔන්න දන්නවා කියන පතාත් මට්ටමේ ඉන්න. සර් ඔව් කියන්න. ඔතන සර් gx එකට එහා කලින් තියෙන මේ නිෂේධනයක all x එකට කලින් ගත්තොත් වැරදිද? බෑ. මෙතන කියන්නේ පුතේ මැරෙන සුළු නෑ කියලානේ. මැරෙන සුළු නෑ කියලා. එතන මැරෙන සුළු කියන එක g නම් මැරෙන සුළු නෑ කියන එක නිෂේධන g. මේ නිෂේධනේ ඉස්සරහට එන්න බෑ. මෙතනට එන්න. හරිද? ඉස්සරහට එන්න බෑ. හරි සර්. හරි බලමු ඊළඟට. මේක හදන්න බලන්න. ආයෙත් බං කිංකිණි කටහඬ. හරි මේක බලන්න. සමහර මිනිස්සු නම් සමහරු මැරෙන සුළුයි. හදන්න. සමහරු මිනිස්සු නම් සමහරු මැරෙන සුළුයි. දෙවුණිද? කිංකිණි. හොඳයි කිංකිණි කටහඬක් හොඳයි. එම්බ්‍රිස්සා වගේ හැදලා මට නැටි. සමහරු මිනිස්සු කිව්වහම පුතේ some x fx සමහරුනේ some x min fx. සමහරු මිනිස්සු නම් ගම්‍ය සමහරු මැරෙන සුළුයි some x gx. some x gx. gx හරිනේ. right ඊළඟට මේ සංකේතකරණයන් ටික තමයි ඕනේ ඈ. කියන්න. නම්නේ ඔව්. සමහරු මිනිස්සු නම් සමහරු මැරෙන සුළුයි. ගම් වෙන්නේ. මුදේ දැන් මේක යෙදෙන්නේ මේ ප්‍රස්තුතියත් එක්ක ඈ. මෙතන සම්යදුනා කියලා මෙතනට ගම්මිය දෙන්නේ නැහැ. මම කිව්වේ AEIO ප්‍රස්තුත සංකේතවත් කරනවා. හරිද? මෙතන සම්යදුනා කියලා මෙතන සංයෝජකෙ නැහැ. මෙතන නම් කියලා නිපාත දීලා තියෙනවනේ පුතේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ගම්ම්‍ය. සංයෝජක වෙන්නේ නැහැ. හරි මේක බලන්න. මේක බලන්න. සමහරු මිනිස්සු වර නමුත් සමහරු මැරෙන සුළු නොවේ. සමහරු මිනිස්සු වන නමුත් සමහරු මැරෙන සුළු නොවේ. අපා සංකේතකරණය කරා.
සමහරු විනිසුරු නමුත් සමහරු මරණ සුළු නොවේ. හරි බලමු සමහරු මිනිසුන් කිව්වම some x fx වන නමුත් මොකද්ද පුතේ නමුත් කියන සම්බන්ධ වන තාර්කික නීති පදේ නමුත් එක සම්බන්ධ වන තාර්කික නීති පදේ සංයෝජක සමහරු මැරෙන සුළු නොවේ සමහරු some x මැරෙන සුළු කියන එක ga නම් g නම් මැරෙන සුළු නොවේ කියන එක නිෂේධන gx on some x fx සංයෝජක some x නිෂේධන gx හරිද පැහැදිලිද හරි මේක හදන්න පුතේ බලන්න කාගෙද මේක හරි බලන්න කාගෙද හරි අනේ වීඩියෝ එක අකවුන්ට් කරගන්න ඉල්ල කවුරු හරි එපා නැද්ද එහෙම පින්වන්තියක් නෑ කමන්නේ හරි ඊළඟට මිනිසෙකු හැර අන් කිසිවෙකු මැරෙන සුළු නොවි මේක සංකේතවත් කරන්න බලන්න මිනිසෙකු හැර අන් කිසිවෙකු මැරෙන සුළු නොවි මිනිසෙකු හැර අන් කිසිවෙකු මැරෙන සුළු නොවේ මිනිසෙකු හැර අන් කිසිවෙකු මැරෙන සුළු නොවේ මිනිසෙකු හැර අන් කිසිවෙකු මැරෙන සුළු නොවේ හරි මම කිව්වා ආඛ්‍යාතකරණයේදී සංකේතවත් කරන්නේ තාර්කික අර්ථය දැන් මේකේ සැබෑ අර්ථය මොකක්ද පුතේ මිනිසෙකු හැර අන් කිසිවෙකු මැරෙන සුළු නොවේ කියන එකේ තාර්කික අර්ථය මොකක්ද මේකේ තාර්කික අර්ථය මට කියන්න මොකද්ද මේකේ තාර්කික අර්ථය මොකක්ද තාර්කික අර්ථය මිනිසුන් හැර අන් කිසිවෙකු මැරෙන සුළු නොවේ මොකක්ද මේකේ තාර්කික අර්ථය මෙහි තාර්කික අර්ථය පුතේ සියලු මිනිසුන් මැරෙන සුළු වේ කියන එක මොකක්ද මේකේ තාර්කික අර්ථය සියලු මිනිසුන් මැරෙන සුළු වේ කියන එක එහෙනම් අපි සංකේතවත් කරන්නේ සියලු මිනිසුන් මැරෙන සුළු වේ කියන ප්‍රස්තුත අන්න රයිට් එහෙනම් ඒක තමයි අපි සංකේතවත් කරන්නේ සියලු මිනිසුන් මැරෙන සුළු වේ එහෙනම් all x fx ගාම්‍ය gx සරලයි සුගමයි තාර්කික අර්ථය all x fx ගාම්‍ය gx සර් මිනිසුන් පමණක් මැරෙන සුළු වේ කියලා ගන්න බැයිද
මිනිසුන් පමණක් මැරෙන සුළු වේ. මිනිසුන් හැර අන් කිසිවෙකු මැරෙන සුළු නොවේ. ඔව්නේ. හරි හරි ඔව් 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 ඒක හොඳ තත්ත්වයක්. හරි හරි. ඔව් මෙතන ගන්න ඕනේ පුතේ. මෙතන තාර්කික අර්ථයේ මිනිසුන් හැර අන් කිසිවෙකු මැරෙන සුළු නොවේ කියන එකක් හදා ගන්න. මිනිසුන් පමණක් මැරෙන සුළු වේ කියන එක. ඇත්තටම තාර්කික අර්ථය ඒක. මිනිසුන් පමණක් මැරෙන සුළු වේ කියන එක. එතකොට ඒ නිසා පමණක් කියන එක වාචක මිනිසුන් සහ මැරෙන සුළු කියන දෙක මැදට පමණක් යෙදෙන නිසා වාචකය මාරු වෙන්න ඕනේ. එතකොට වෙන්නේ පුතේ all x gx ගම්ම්‍ය fx කියන එක තමයි මෙතනට යෙදෙන්නේ. හරි. වාචකය මාරු. මිනිසෙකු හැර අන් කිසිවෙකු මැරෙන සුළු නොවේ කියන එකේ තාර්කික අර්ථය මිනිසුන් පමණක් මැරෙන සුළු වේ කියන එක. එහෙනම් මේක තමයි සංකේත කරන්නේ. ඒක හරි ඒක හරි. හොඳ තත්ත්වයක් හොඳ තත්ත්වයක්. right එහෙනම් බලන්න මේක කරන්න. සියලු මිනිස්සු මැරෙන සුළු නම් එවිට ඇරිස්ටෝටල් මැරෙන සුළුය. සියලු මිනිස්සු මැරෙන සුළු නම් එවිට සියලු මිනිස්සු මැරෙන සුළු නම් එවිට ඇරිස්ටෝටල් මැරෙන සුළුය. බලන්න කරන්න. සියලු මිනිස්සු මැරෙන සුළු නම් එවිට ඇරිස්ටෝටල් මැරෙන සුළුය. ඒකේ සැබෑ අර්ථය මොකක්ද? එක මිනිසෙකු හරි මැරෙන සුළුයි කියන එකේ සැබෑ අර්ථය මොකක්ද? සම් එක. එහෙනම් එක මිනිසෙක් හරි මැරෙනවා කියලා කියන්නේ සම්. එහෙනම් සම් x fx සංයෝජක gx එක මිනිසෙකු හරි මැරෙන සුළුයි නම් ගම්ම්‍ය ඇරිස්ටෝටල් මිනිසෙකු මෙන්ම මැරෙන සුළුය. එහෙනම් ඇරිස්ටෝටල් මිනිසෙක් වගේම මැරෙන සුළු වෙනවා පුතේ. එහෙනම් ඇරිස්ටෝටල් කියන පුද්ගලයා මිනිසුන් කියන කොටට අයිතිත් වෙනවා, මැරෙන සුළු කියන කොටට අයිතිත් වෙනවා. එහෙනම් මිනිසෙක් මෙන්ම fa සංයෝජක ga. fa සංයෝජක ga. ඇරිස්ටෝටල් මිනිසෙක් මෙන්ම මැරෙන සුළු. පැහැදිලි? right. හරිනේ? අවුලක් නැහැනේ. හරි. ඊළඟට බලන්න මේක සංකේතකරණය කරන්න. ඉතින් හැමෝම මරණ සුළු මිනිස්සු නම් මේ විට ඇරිස්ටෝටල් මරණ සුළු නොවේ නම් මිස අවරගෙඩි නිරපායයි. 13 ඉක්මනට කරා. දහතුන ඉතින් හැමෝම මැරෙන සුළු මිනිස්සු නම් එවිට
ඉතින් හැමෝම මැරෙන සුළු මිනිස්සු නම් මේ විට. එහෙනම් ඉතින් හැමෝම මැරෙන සුළු මිනිස්සු. එහෙනම් පුතේ මොන ප්‍රශ්නයක්ද? ඒකක්. එහෙනම් ඉතින් හැමෝම මැරෙන සුළු මිනිස්සු නම් මේ විට. එහෙනම් මේක මාරු කරන්න වෙනවා ඈ. FA මැරෙන සුළු GA මිනිස්සු. එහෙනම් fx ගාම්මේ gx ඉතින් හැමෝම මැරෙන සුළු මිනිස්සු නම් එවිට ඇරිස්ටෝටල් මැරෙන සුළු නොවේ නම් මිස නම් එවිට ගම්ම්‍ය ඇරිස්ටෝටල් මිනිසෙක් නොවේ නම් මිස ඇරිස්ටෝටල් මැරෙන සුළු නොවේ නම් මිස එහෙනම් ඇරිස්ටෝටල් මැරෙන සුළු කියන කොටට අයිති වෙන්නේ නැහැ. ඇරිස්ටෝටල් මැරෙන සුළු කියන කොටට අයිති වෙන්නේ නැහැ. එහෙනම් නිෂේධන FA නම් මිස වියෝජක නිෂේධන FA වියෝජක අවරගිරෙන් ඉර පායයි P on නිෂේධන FA වියෝජක P හරිද? රයිට් බලමු මේක කරමු. හැමෝම මිනිස්සු මෙන්ම හැමෝම මරණ සුළු නම් මේ විට මිනිසුන් මරණ සුළුය 14. හැමෝම මිනිසුන් මෙන්ම හැමෝම මැරෙන සුළු නම් එවිට මිනිසුන් මැරෙන සුළුය. හරි මොකද වෙන්නේ? හැමෝම මිනිසුන් මෙන්ම හැමෝම මරණ සුළු වෙයි. එහෙනම් හැමෝම මිනිසුන් කිව්වහම
all x fx මෙන්ම සංයෝජක I මෙන්ම සංයෝජක හැමෝම මැරෙන සුළු all x gx නම් එවිට ගම්ය මිනිසුන් මැරෙන සුළුය එනම් පුතේ මිනිසුන් මරණ සුළුය කිව්වම ඒක ඒකක් ප්‍රමාණවාචී පදයක් නැතුව වුණාට අපිට ඒකට දානවා all මිනිසුන් මැරෙන සුළුයි fx ගම්ය gx හරිනේ හරි right ඊළඟ එක බලමු මේ ඇත්තටම මේ ආඛ්‍යාතකරණේ වැඩි වෙලාවක් යන්නේ මේ සංකේතකරණය අනිත් ඒවාට වැඩි දෙයක් ඇත්තම ඕනේ නැහැ ඈ මොකද ව්‍යුත්පන්නත් අපිට ඇඟි තියෙන නිසා හදාගන්න පුළුවන් ලේසියෙන් ඊළඟ එක ඕනේ නැහැ දාන්න 16 හදන්න 16 බලන්න කිසිම මිනිසෙක් මැනසුරු නොවේ නම් මෙවිට එක්කෝ ඇරිස්ටෝටල් මිනිසෙකු විය යුතුය නැත්නම් ඇරිස්ටෝටල් මැනසුරු නොවේ මක් නිසාදයත් අවරගිරෙන් නිරපායන්නේ නැති බැවිනි 16 මේක කරන්නකොට මොකද කරන්නේ වාක්‍ය ටික හදා ගන්න පුතේ කිසිම මිනිසෙක් මැරෙන සුළු නොවේ අන්න එකක් ඇරිස්ටෝටල් මිනිසෙක් විය යුතුය නැත්නම් ඇරිස්ටෝටල් මැරෙන සුළු නොවේ අන්න දෙක ඊළඟට මක් නිසාදයත් අවරගිරෙන් ඉර පායන්නේ නැති බැවිනි එහෙනම් මක් නිසාදයක් තියෙනවා නම් මොකද කරන්න ඕනේ පුතේ අන්න ඒක ගේන්න ඕනේ මුලට
අවරගිරේ නිරපායනවා කියන එක P අවරගිරේ නිරපායන්නේ නැහැ කියන එක නිෂේධන P ඔන්න නිෂේධන P ගම්ම්‍ය නිෂේධන P ගම්ම්‍ය කිසිම මිනිසෙක් මැනසුරු නොවේ එනම් all x fx ගම්ම්‍ය නිෂේධන gx නිෂේධන gx හරි නම් එවිට ගම්ම්‍ය එක්කෝ ඇරිස්ටෝටල් මිනිසෙක් පිය යුතුය ඇරිස්ටෝටල් මිනිසෙක් කියනකොටට අයිති වෙනවා එහෙනම් FA නැත්නම් එක්ක නැත්නම් වියෝජක ඇරිස්ටෝටල් මැරෙන සුළු නොවේ ඇරිස්ටෝටල් මැරෙන සුළු කියනකොටට අයිති වෙන්නේ නැහැ එහෙනම් නිෂේධන GA බලන්න හරියයි ආයදාරි අනිත්තගේ වැරදිද නොට් පී ඉස්සරහට එන්නේ මක් නිසාද යත් මේ ඔක්කොම සිද්ධ වෙන්නේ ඇයි අවරගිරෙන් නිරපායන නැති නිසා මක් නිසාදයත් ආවොත් පුතේ අනිවාර්යයෙන්ම ඒක ඉස්සරහට දාන්න අපි මේ ඕනම එකකදී පාවිච්චි කරන්නේ නේ මක් නිසාදයක් දාවොත් මේ මක් නිසාදයක් ආවොත් පුතේ ඊට පස්සේ තියෙන එක මුලට අරන් එන්න ඕනේ මෙතන තියෙන ප්‍රතිගම් මක් නිසාදය අවරගිරේ නිරපායන්නේ නැති නිසා තමයි මේ ක්‍රියාවන් දෙකම සිද්ධ වෙන්නේ මේ පළමු ප්‍රස්තුතයත් දෙවෙනි ප්‍රස්තුතයත් කියන දෙකම සිද්ධ වෙන්නේ අවරගිරේ නිරපායන්නේ නැති නිසා එහෙනම් අවරගිරේ නිරපායන්නේ නැහැ කියන එක ඉස්සරහට කියන්නේ පැහැදිලිද හරි මේ වගේ සංකේතකරණයන් ගොඩක් ඔබට ලබා දීලා තියෙනවා. එතකොට මේ සංකේතකරණයට අදාළ පිළිතුරු ටික මම ඔබට දැන් දෙනවා PDF එක එවනවා දැන් group එකට. හරි. ඒතකොට ප්‍රශ්න ටික තියෙනවා ප්‍රශ්න ටිකත් එක්කම උත්තර ටික තියෙනවා. සංකේතකරණයන් ටික. ඒ ටික මම ඔබට දැන් ලැබෙන්න සලස්වනවා. ඔබ හොඳට අධ්‍යයනය කරන්න කොහොමද මේ ප්‍රස්තුතයන් වෙන්නේ කියන එක. හරි. කොහොමද මේ තර්කයන් සංකේතකරණය කරන්නේ කියන එක. හරිද? right. හරි දැන් මේ ප්‍රස්තුතය තුළ මෙන්න මේ තර්කය තුළ පුතේ ඔන්න මෙන්න මේ කොටස මම ඔබට ලැබෙන්න සලස්වනවා දැන් මෙතන තියෙනවා සංකේතකරණයන් 50ක්. ඒ සංකේතකරණයන් 50ක් තියෙනවා. ඒ සංකේතකරණයන් 50ෙම පිළිතුරු සංකේතකරණයන් ටික මම ඔබට දීලා තිනවා මෙන්න මේ විදිහට. හරි හොඳට අධ්‍යයනය කරන්න අධ්‍යයනය කරලා බලන්න මොකද වෙන්නේ කියන එක. හරි. ඔන්න. හරි. ඒක දැන් මම ඔබට ලැබෙන්න සලස්වන්නම්. ඉන්න. මම ලොක් කරා ඉතින්. දැන් එන්න කියන්නේ. දැන් එන්න කියන්නේ හරි. මම ලොක් කරා ඉතින් ආයෙ එන්න බැරිද? හරි ඔන්න ඒක දැම්මා. ආකත කරලා ගෲප් එකට දානවා. ඒතර හොඳට අධ්‍යයනය කරන්න ඒක. කොහොමද මේක වෙන්නේ කියන එක.
හරි ඔන්න එව්වා ඈ ඒක හොඳට අධ්‍යයනය කරන්න